ඒලල් කුප්පිය YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝ එකේ කතා කරා අන්තිමට ප්‍රකාශ විද්‍යුත්ආචරණය ගැන මොකක්ද කියන එක. ඊට පස්සේ කතා කරා ප්‍රකාශ කෝෂය කියන උපකරණය යොදාගෙන ඒකෙන් කරපු පරීක්ෂණ වලදී අපිට ලැබිච්ච නිරීක්ෂණ කිහිපයක් ගැන කතා කරා. ඊට පස්සේ නිරීක්ෂණ කිහිපය කතා කරලා ඊට පස්සේ අපි අයින්ස්ටයින් කියන විද්‍යාඥයා ප්‍රකාශ විද්‍යුත්ආචරණය කියන සංසිද්ධිය ගැන එයාගේ තිබිච්ච කල්පිතය ඉදිරිපත් කරා. ඊට පස්සේ අපි මේ කල්පිතය පාවිච්චි කරලා අර අපිට ප්‍රකාශ කෝෂය පරීක්ෂණයේදී ලැබිච්ච නිරීක්ෂණ ටික ක්‍රමානුකූලව පැහැදිලි කරගත්තා. ඒකෙන් තමයි අපි ගිය සතියේ කලින් සතියේ වීඩියෝ එක නතර කරේ. ඊට පස්සේ ඒ ටික බලපු නැති කවුරු හරි ඉන්නවා නම් ඒ ටික බලලා මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න. නැත්තම් මේ කරන එක තේරෙන එක නැහැ හරියට. මේ වීඩියෝ එක බලලා මේකත් එක්ක මේ වීඩියෝ එක බලන්න. හරිද? ඊට පස්සේ දැන් අද අපිට තියෙන්නේ අපි එතකොට කලින් සතියේ කතා කරේ අපි ඒ පාඩමේ තිබිච්ච සංකල්පමය පැත්ත. කියන්නේ ප්‍රකාශ විද්‍යුත්ආචරණය කියන කොටසේ තිබිච්ච සංකල්පමය පැත්ත තමයි අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ. කියන්නේ ප්‍රකාශ විද්‍යුත්ආචරණය කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ කොහොමද මේක වෙන්නේ, මොන විදියටද වෙන්නේ, අන්න ඒව තමයි. ඊට පස්සේ පරීක්ෂණ ටික ඒවා අපි කියන්නේ සංකල්පමය පැත්ත. ඊට පස්සේ අද අපි දැන් කතා කරන්න යන්නේ ප්‍රකාශ විද්‍යුත්ආචරණය කියන එකේ ගණිතමය පැත්ත. හරිද? ඒ කියන්නේ අපිට ගණන් මේ කොටසෙන් ගණන් එනවානේ. ගණන් හදන්නේ කොහොමද? අන්න ඒ ටික තමයි ගණන් හදන්න. ඊට පස්සේ සමීකරණයක් එනවා. ඊට පස්සේ ප්‍රස්ථාර කොහොමද අඳින්නේ? ඒ වගේ තමයි දැන් පොඩ්ඩක් කතා කරන්න යන්නේ. එහෙනම් අපි පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. මුලින්ම ඔයාලට මතක ඇති නේද මෙහෙම දෙයක්. හරිද? අපි එදා කිව්වා මෙහෙම අවතල කැතෝඩය තියෙනවා. ඔය අවතල කැතෝඩේ ඉන්න ඉලෙක්ට්‍රෝන නේ. මෙහෙම ඉලෙක්ට්‍රෝන ඉන්නවා. පෘෂ්ඨයට ආසන්නයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉන්නවා. ඊට පස්සේ පෘෂ්ඨයෙන් ඈත ගැඹුරේ ඉන්න ඉලෙක්ට්‍රෝනත් ඉන්නවා. හරිද? දැන් අපි මේකට UV කිරණයක් හරි මොකක් හරි කිරණයක් පතිත කරොත් මේකේ ඉලෙක්ට්‍රෝන ගැලවෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ කොහොමද? අපි කිව්වා යම් ලෝහයකට අදාළව දේහලීය සංඛ්‍යාතයක් තියෙනවා කියලානේ. යම් ලෝහයකට අදාළව දේහලීය සංඛ්‍යාතයක් තියෙනවා. මෙන්න මේ දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි සංඛ්‍යාතයක් හරි මේකට සමාන සංඛ්‍යාතයක් හරි ආවොත් විතරයි සංඛ්‍යාතයේ තියෙන කිරණ ආවොත් විතරයි මෙතනින් ඉලෙක්ට්‍රෝන ගැලවෙන්නේ කියලා අපි ගිය සතියේ කිව්වා. ඒකට හේතුවක් කිව්වා. හේතුව විදියට උනම ආයෙ පොඩ්ඩක් මතක් කරන්න. අපි හිතමු මේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න. හරිද? මේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න ජූල් 5ක් ඕන කියලා. හරිද? දැන් මේ අපි කියවන අයින්ස්ටයින් කල්පිතයේදී කිරණයක් ගෙනියන්නේ ශක්තිය ෆෝටෝන විදියට කියලා. ඒ කියන්නේ ශක්ති පැකට් විදියට තමයි ගෙනියන්නේ. HF කියන ශක්ති පැකට් විදියට. HF කියන්නේ එක ශක්ති පැකට් එකක්. ඒකට අපි කියන ෆෝටෝනයක් කියලා. හරිනේ? ෆෝටෝනයක් නැත්තම් ශක්ති පැකට් එකක්. හරිද? මේ HF කියන්නේ. එතකොට මේ HF කියන ශක්ති පැකට් වලින් තමයි මේවා ගෙනියන්නේ. හරිද? ෆෝටෝන කියන එක ගෙනියන්නේ. එතකොට අපි ගෝ එක ශක්ති පැකට් එකකට පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයක් එක සමේ කියන්නේ එක ශක්ති පැකට් එකකින් එක ඉලෙක්ට්‍රෝනයකට විතරයි ශක්තිය දෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා නම් ශක්ති පැකට් 10ක් ඕන. හරිද? දැන් හිතන්න මේ HF කියන එකේ අගය ජූල් 4ක් වුණයි කියලා. හරිද? එහෙනම් මේ එක ශක්ති පැකට් එකක තියෙන්නේ ජූල් 4යි මෙයා ගෙනියන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය දැන් මේ ලෝහයක් ඇතුලේ ඉන්නේ ඉලෙක්ට්‍රෝන. එතකොට ලෝහයක තියෙන ලෝහක බන්ධන කියලා જાතියක්. කෙමිස්ට්‍රි වල අපි ඉගෙන ගන්න ලෝහක බන්ධන. එතකොට අන්න ඒ වලින් බැඳිලා ඉන්නකොට මේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න නම් යම් කිසි ශක්තියක් දෙන්න ඕනේ. අපි හිතමු මේ ලෝහයට අදාළව මේ එක ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ජූල් 5ක් දෙන්න ඕනේ කියලා. දැන් ඉන්නේ කවුද ජූල් 4
ෆෝටෝනයක්. එතකොට ජූල් 4 ෆෝටෝනයකට පුළුවන් ද මෙහෙම ගිහිල්ලා ඉලෙක්ට්‍රෝනයකට ශක්තිය දීලා මේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න? බෑ නේද? එයි එක ෆෝටෝනයකින් එක ඉලෙක්ට්‍රෝනයකට විතරයි ශක්තිය දෙන්නේ. වෙනත් දැන් මේකෙන් 4කුයි තව වෙනත් ෆෝටෝනයක අපිට හිතන්න පුළුවන් මෙහෙම මේකෙන් ජූල් 4කුයි තව වෙනත් ෆෝටෝනයකින් ජූල් එකක් අරගත්තොත් ඉතින් අපිට මේක ගලවන්න පුළුවන් කියලා. හැබැයි එතකොට අපි හිතපු විදිය වැරදි. හේතුව මම එදා අයින්ස්ටයින් කල්පිතය ගැන කියද්දි කියලා දුන්නා එක ෆෝටෝනයක් එක ඉලෙක්ට්‍රෝනයක් එක්ක විතරයි සම්බන්ධ වෙන්නේ. يعني එක ෆෝටෝනයකින් එක ඉලෙක්ට්‍රෝනයකට විතරයි ශක්තිය දෙන්නේ. අනිත් ෆෝටෝනේ ගිහිල්ලා ශක්තිය දෙන්නේ වෙනත් ඉලෙක්ට්‍රෝනයකට. නැතුව මේකෙන් ටික අරගෙන ඉතුරු ටික වෙනත් ෆෝටෝනයකින් අරගෙන මේ ඉලෙක්ට්‍රෝන ගලවන්න බෑ අපිට. හරිද? ඒක නිසා දැන් මේ ජූල් 4 තියෙන පැකට් එකෙන් අපිට මේ ජූල් 5ක බන්ධන ශක්තියක් තියෙන ඉලෙක්ට්‍රෝනේ ගලවන්න බෑ. හරිද? එතකොට ඒක නිසා මෙන්න මේ වන කිරණ වලට බෑ මේ මෙතන මේ ඉලෙක්ට්‍රෝන ගලවන්න. හරිද? දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම F1 කියලා සංඛ්‍යාතයක් එනවා. F1 සංඛ්‍යාතයක් තියෙන මේ විකිරණේ එක ෆෝටෝනයකගේ ජූල් 5යි කියලා හිතන්නකෝ. දැන් මොකද වෙන්නේ? මේ ජූල් 5 එක ඉලෙක්ට්‍රෝනයකට දීලා අපිට පුළුවන් නේද මේ ඉලෙක්ට්‍රෝනි ගලවන්න. අන්න එතකොට මේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න තියෙන දෙන්න ඕන අවම ශක්තිය සහිත ෆෝටෝනය අයත් විකිරණයේ සංඛ්‍යාතයට අපි කියනවා මෙන්න මේ දේහලීය සංඛ්‍යාතය කියලා. එතකොට මේකට අනුව මේ ලෝහයට අනුව දේහලීය සංඛ්‍යාතය වෙන්නේ F1 කියන එකනේ. දේහලීය සංඛ්‍යාතය කියන්නේ F1 කියන එක. හරිද? තේරුණාද ඒක? ඒ කියන්නේ මේ ජූල් 5ක ෆෝටෝනයට පුළුවන් නේද දැන් මේ ජූල් 5ක ෆෝටෝනේ ගිහලා එක ඉලෙක්ට්‍රෝනයක් එක්ක බැඳිලා එයාගේ බන්ධන ශක්තිය ජූල් 5නේ. ජූල් 5 මෙයා ගාව තියෙන සම්පූර්ණ ජූල් 5 දීලා ඉලෙක්ට්‍රෝනේ ගලවන්න පුළුවන්. එතකොට මෙයාගේ තීච්ඡ බන්ධන ශක්තිය කඩලා ඉලෙක්ට්‍රෝනේ ගලවන්න පුළුවන්. එතකොට අපි කියනවා يعني ලෝහයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කර හැකි අවම සංඛ්‍යාතය නැත්තම් ලෝහයක ඉලෙක්ට්‍රෝනය ඉවත් කර හැකි විද්‍යුත් චුම්බක තරංගයේ අවම සංඛ්‍යාතයට තමයි දේහලීය සංඛ්‍යාතය කියලා කියන්නේ. ඊට වඩා වැඩි සංඛ්‍යාතයක් තියෙන ඒවල දැන් අපි දන්නවා මේ එක ෆෝටෝනයක ශක්තිය hf කියලා. ඒකට සංඛ්‍යාතය වැඩි වෙන්න ෆෝටෝනයක ශක්තියත් වැඩි වෙනවා. හරිද? සංඛ්‍යාතය වැඩි වෙන ෆෝටෝනයක ශක්තිය වැඩි වෙනවා. එතකොට F1 ට වඩා වැඩි ශක්තියක් වැඩි සංඛ්‍යාතයක් තියෙන තරංගයේ අපි හිතමු F2 කියලා. F1 ට වඩා වැඩි කියලා. එහෙනම් එයාගේ ෆෝටෝනයක ශක්තිය මේ ජූල් 5ට වඩා වැඩි. හිතමු ජූල් 7ක් කියලා. එතකොට දැන් මේ ෆෝටෝනයේ ගිහින් ඉලෙක්ට්‍රෝනයට වැදුනට පස්සේ ඉලෙක්ට්‍රෝනය ගැලවෙනවා. ඉලෙක්ට්‍රෝනය ගැලවන්න ඕන දැන් ජූල් 5යිනේ. හරිද? ජූල් 5 අරගෙන ඉතුරු ජූල් දෙක මොකද්ද වෙන්නේ? විවිධ ශක්තියින් බවට පත් වෙනවා. හරිද? හැබැයි සමහර ඉලෙක්ට්‍රෝන ඉන්නවා මේ ජූල් 5 වියදම් වුණාට පස්සේ මේව ගලවන්න බන්ධන ශක්තිය කඩන්න ඕන ජූල් 5 ඉවත් වුණාට පස්සේ ඉතුරු වෙන ජූල් දෙක තියෙනවානේ. ඒ ජූල් දෙක මෙයාගේ සම්පූර්ණ චාලක ශක්තිය බවට පත් වෙන ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. සමහර ඉලෙක්ට්‍රෝන ඉන්නවා එහෙම වැඩිලා යනකොට තාපයේ විදියට ඒ ශක්තිය හානි කරගන්න. සමහර ඉලෙක්ට්‍රෝන ඉන්නවා ඒ ශක්තිය එයාගේ චාලක ශක්තිය විදියට සම්පූර්ණයෙන්ම ගබඩා කරගන්න කට්ටිය. හරිද? එහෙම විවිධ ඉලෙක්ට්‍රෝන ඉන්නවා. හරිද? එතකොට දැන් මම මේ කියාගෙන මම මතක් කරේ කලින් වීඩියෝ එකේ තිබ්බ කොටසක්. හරිද? ඒක බලමු නැති අය ඒක බලන්න. එතකොට හොඳට තේරෙයි මොකද්ද මේ කිව්වේ කියලා. හරිද? දැන් එතකොට මෙන්න මේ දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි නම් ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා. හරිද? දැන් අපිට ඕන මෙන්න මේකට අදාළව මොකක් හරි මේ ගණිතමය ප්‍රකාශනයක් ලියාගන්න අපිට මේ ගණන් හදන්න ඕනේ. හරිද? එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. මම කියවනේ සමහර ඉලෙක්ට්‍රෝන මේ ඉතුරු වෙන ශක්තිය සම්පූර්ණයෙන්ම යාගේ උපරිම චාලක ශක්තිය බවට පත් කරගන්න. ඒකට සමහර ඉලෙක්ට්‍රෝන ඉන්න ශබ්දය, තාපය, ඒ වගේ විදියට ශක්තිය හානි කරගන්න. එතකොට මම සලකනවා අතිරික්ත ශක්තිය මම ගන්නවා අතිරික්ත ශක්තිය. හරිද? අතිරික්ත ශක්තිය කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනේ ගැලවුවට පස්සේ ඉතිරි වෙන ශක්තිය
එයාගේ සම්පූර්ණ අතිරික්ත ශක්තිය හරිද සම්පූර්ණයෙන්ම චාලක ශක්තියට බවට පත් කරන ඉලෙක්ට්‍රෝනයක් සලකනවා. හරිද? සම්පූර්ණයෙන්ම Ke බවට පත්වන ඉලෙක්ට්‍රෝනයක් සලකනවා. හරිද? ඉලෙක්ට්‍රෝනයක් සලකනවා. සලකලා මට ලියන්න පුළුවන් නේද මෙහෙම. හරිද? දැන් ඒ ඉලෙක්ට්‍රෝනය මේ මෙතනින් ගෙනාපු ෆෝටෝනයක ශක්තිය පාවිච්චි කරානේ වැඩ දෙකකට. හිතන්න මේ ෆෝටෝනයේ ශක්තිය E කියලා. මම ඒක E කියලා ලියන්න. මම මුලින් වචනෙන් ලියන්නම්. මේ ෆෝටෝනයක ශක්තිය මේ මම මේ කතා කරන්නේ දේහලීය සංඛ්‍යාතය හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාත වලින් තියෙන විකිරණ වලට විතරයි. දේහලීය සංඛ්‍යාතය කියන්නේ මේ යම් කිසි ලෝහයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කර හැකි අවම සංඛ්‍යාතය. හරිද? එතකොට මට පුළුවන් ඊට වඩා අඩු වෙමින් කොහොමවත් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ නැහැ. ඒ වලට මේවා හදන්න බෑ. හරිද? එතකොට ෆෝටෝනයක ශක්තිය සමාන කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනය ගැලවීමට යන ශක්තිය. හරිද? ධන මේ මම කතා කරන්නේ ඉතුරු වෙන ශක්තිය සම්පූර්ණයෙන්ම චාලක ශක්තිය බවට පත් වෙන ඉලෙක්ට්‍රෝනයක් ගැනනේ. එතකොට මට ඒක ලියන්න පුළුවන් ෆෝටෝනයක ශක්තිය යම්කිසි ෆෝටෝනයක ශක්තිය වැය වෙනවා ඉලෙක්ට්‍රෝනය ගලවන්න යන ශක්තියටයි එයාගේ උපරිම චාලක ශක්තියටයි බවට. ඔය දෙකට විතරයිනේ මේ වගේ ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් මේ ඉතුරු වෙන ශක්තිය සම්පූර්ණයෙන්ම චාලක ශක්තිය බවට පත් වෙන ඉලෙක්ට්‍රෝනයක් සැලකුවොත් මට මෙන්න මේ ප්‍රකාශනය ලියන්න පුළුවන්. අනිත් ඉලෙක්ට්‍රෝන වලට මේක ලියන්න බෑ. හරිද? තේරුණාද? එතකොට මේ ප්‍රකාශනය ලියන්න පුළුවන් ඉතුරු වෙන ශක්තිය සම්පූර්ණයෙන්ම චාලක ශක්තිය බවට පත් වෙන අයට විතරයි. ෆෝටෝනයක ශක්තිය සමානයි ඉලෙක්ට්‍රෝනය ගැලවීමට යන ශක්තිය ධන උපරිම චාලක ශක්තිය. හරිද? එතකොට මේකට ඕනනම් අපිට වීජීය සංකේත දාලා ප්‍රකාශනයක් හදාගන්න පුළුවන්. ෆෝටෝනයක ශක්තියට අපිට කියන්න පුළුවන් E කියලා. හරිද? මේ ඉලෙක්ට්‍රෝන ගැලවීමට යන ශක්තියට අපි වෙනම වචනයක් කියන ලෝහයේ කාර්යශීතය කියලා. ලෝහයේ කාර්යශීතය මේ ඉලෙක්ට්‍රෝනය ගැලවීමට යන ශක්තිය එක එක ලෝහ වලට එක එක විදියට. අපි දන්නවා කෙමිස්ට්‍රි වල ලෝහක බන්ධන පරමාණු මූලද්‍රව්‍යයට වෙනස් වෙනවානේ. ඒ කියන්නේ ඇලුමිනියම් වල තියෙන ලෝහක බන්ධන නෙමෙයි වෙනත් ලෝහයක තියෙන්නේ. එහෙමනේ. يعني යකඩ වල තියෙන්නේ වෙනත් ලෝහක බන්ධන වර්ග ලෝහයෙන් ලෝහයට වෙනස් වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ගලවන්න යන ශක්තියත් ලෝහයෙන් ලෝහයට වෙනස් වෙනවා. එතකොට අපි මේ ඉලෙක්ට්‍රෝන ගැලවීමට යන ශක්තියට කියනවා එම ලෝහයේ කාර්යශීතය කියලා. හරිද? කාර්යශීතය. නැත්තම් අපි ඒකට සංකේතයක් දෙනවා ශයි කියලා. හරිද? ශයි කියලා සංකේතයක් දෙනවා. ලෝහයේ කාර්යශීතය නැත්තම් ශයි. එතකොට මේ කාර්යශීතය කියන එක රඳා පවතින්නේ ලෝහ වර්ගය මත. හරිද? ඒ ලෝහ වර්ගයෙන් වර්ගයට වෙනස්. යකඩ වල වෙනස්. ඊට පස්සේ සිංක් වල තව විදියක්. ඒ වගේ මෙතනට දාන කැතෝඩේ ලෝහ වර්ගය අනුව ශයි කියන එක වෙනස් වෙනවා. හරිද? මේ මම දැන් මේ කතා කරන එකේ නම් ඉලෙක්ට්‍රෝන ගලවන්න යන ශක්තිය ජූල් 5යිනේ. එහෙනම් මේ ලෝහයේ කාර්යශීතය ජූල් 5යි. හරිද? මේ කැතෝඩේ ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න යන අවම ශක්තිය ජූල් 5යි. ඒක නිසා මේ කතා කරලා තියෙන ලෝහයේ කාර්යශීතය ජූල් 5යි. වෙනත් ලෝහයක වෙනත් ගාණක් වෙන්න පුළුවන්. ජූල් 3ක් වෙන්න පුළුවන්, ජූල් 8ක් වෙන්න පුළුවන්. ඒ වගේ මොන ගාණක් වෙන්න පුළුවන්. එතකොට අපිට මෙතෙන්ට ශයි දා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ උපරිම චාලක ශක්තිය කියන එකට Ke max කියන එක දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් ෆෝටෝනයකින් යම්කිසි ශක්තියක් අරන් ආවොත් එයා වැය වෙනවා ඉලෙක්ට්‍රෝනය ගලවන්න යන ශක්තියටයි එයාගේ උපරිම චාලක ශක්තියටයි. හරිද? උපරිම චාලක ශක්තිය එන්නේ මේ අර ඉතුරු වෙන ශක්තිය සම්පූර්ණයෙන්ම චාලක ශක්තිය බවට පත් වුණොත් විතරයි. හරිද? නැත්තම් තාපයේ විදිහට හානි වෙලා චාලක මෙතනින් එන ශක්තිය අඩු වෙනවා. හරිද? ඒ වලට මේ සමීකරණය දාන්න බෑ.
උපරිම චාලක ශක්තියකින් මේ යන ඉලෙක්ට්‍රෝන වලට විතරයි මේක දාන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඕක හදාගත්තේ මෙන්න මේ සංකල්පයෙන්. හරිද? මේ සංකල්පයෙන් තමයි ඔක හදාගත්තේ. කියන්නේ මේ ෆෝටෝනයක් ඇවිල්ලා එක ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා. ඒ ගලවන්න යන ශක්තියයි ඒකේ වෙනස එයාගේ උපරිම චාලක ශක්තිය බවට පත් වෙනවා. ෆෝටෝනයක් යම්කි ශක්තියක් අරන් එනවා. එයා වැය වෙනවා ඉලෙක්ට්‍රෝන මේ ගලවන්නයි එයාගේ උපරිම චාලක ශක්තියයි බවට. තේරෙනවද මේක? එතකොට අපි එතකොට ගත්තා මෙන්න මෙහෙම ෆෝටෝනයේ ශක්තිය E නම් E සමානයි ලෝහයේ කාර්යශීලය ධන Ke max කියලා. හරිද? Ke max කියලා අපි ගත්තා. කියන්නේ උපරිම චාලක ශක්තිය. හරිද? එතකොට මේවා අපිට ලියන්න පුළුවන් මේ ෆෝටෝනයේ ශක්තිය දැන් යම් කිසි ෆෝටෝනයේ ශක්තිය අපිට මෙහෙම ගන්න පුළුවන් නේ hf කියලා. හරි අපි හිතමු මෙහෙම කැතෝඩය තියෙනවා. ඕකට පතිත වෙනවා F කියලා සංඛ්‍යාතයකින් යුක්ත විකිරණ. හරිද? විද්‍යුත් චුම්බක තරංග. එතකොට මෙයාගේ එක ෆෝටෝනයක ශක්තිය මම අර කලින් වීඩියෝ එකෙන් කිව්වා. එක ෆෝටෝනයක ශක්තිය අපිට ගණනය කරන්න පුළුවන් hf වලින් නේද? hf වලින් අපිට ගණනය කරන්න පුළුවන් එක ෆෝටෝනයක ශක්තිය. මෙයා ගේන එක ශක්ති පැකට් එකක ශක්තිය hf වලින් ගණනය කරන්න පුළුවන්. මේ f කියන්නේ කිරණයේ සංඛ්‍යාතය, h කියන්නේ ප්ලාන්ක් නියතය. හරිද? එතකොට මෙතන e වෙනුවට මට මෙහෙම දාන්න පුළුවන් hf කියලා. යම් කිසි විකිරණයක සංඛ්‍යාතය f නම් එයාගේ එක ෆෝටෝනයක ශක්තිය hf. හරිද? ඊට පස්සේ මේ ශයි කියන එක හරිද? මේ ශයි කියන එක අපිට සමාන කරන්න පුළුවන් නේද? දැන් හිතලා බලන්න මෙහෙම දැන් අපි කියවනේ මෙහෙම ලෝහයකට තියනවා කියලා ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න පුළුවන් අවම ශක්තියක්. හරිද? ඒ අවම ශක්තිය තියෙන විකිරණයේ ෆෝටෝනයක ශක්තිය hf නෝට් වෙන්න ඕන නේද? ඇයි f නෝට් කියන තරංගය තමයි f නෝට් කියන සංඛ්‍යාතයකින් යුක්ත තරංග විකිරණයට තමයි මුලින්ම මේ ඉලෙක්ට්‍රෝන ගලවන්න පුළුවන් වෙන්නේ. කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලවන්න පුළුවන් අවම ශක්තිය තියෙන විකිරණයේ සංඛ්‍යාතය. හරිද? එතකොට එයාන අපි දේහලීය සංඛ්‍යාතය කියලා කිව්වද? දේහලීය සංඛ්‍යාතය කියන්නේ එයාට වඩා වැඩි නම් අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා. එයාට සමාන හෝ එයාට වඩා වැඩි වෙන්න ඕන. එතකොට දේහලීය සංඛ්‍යාතයේ තියෙන විකිරණයක hf නෝට් කියන්නේ හරිද? එයාගේ ෆෝටෝනයක ශක්තියනේ. එතකොට අපි කිව්වා මෙහෙම මේ සමීකරණයට අනුව hf නෝට් කියන එක පතිත වුණොතින් හරිද? එයාට ඉලෙක්ට්‍රෝනය දැන් මෙහෙම අර අපි කලින් උදාහරණයක් කිව්වා මෙයා ජූල් 5යි නම් එහෙනම් මෙයාත් ගේන්නේ ජූල් 5ක්. හරිද? ඒ මෙයාව ගලවන්න පුළුවන් අවම ඉලෙක්ට්‍රෝනය මේ අවම ශක්තිය නෙමෙයි. අවම ශක්තිය ගේන්නේ මේ දේහලීය මේ සංඛ්‍යාතයේ තියෙන විකිරණයෙන් තමයි අවම ෆෝටෝනයක ශක්තිය ගේන්නේ මේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න පුළුවන්. එතකොට මෙයා සම්පූර්ණ ශක්තියම දෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න නේද? හරිද? එතකොට ඉතුරු වෙන්නේ නැහැනේ කීයක්වත් දශම ගාණක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම දෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න. එතකොට චාලක ශක්තිය විදිහට ශක්තියක් එන්න බෑ. හරිද? එතකොට අපිට අර මේ සමීකරණයෙන් ගත්තොතින් මෙහෙම අපිට කියන්න පුළුවන් hf නෝට් සමානයි ශයි ධන බිඳුව කියලා. එතකොට බිඳුව කියන්නේ චාලක ශක්තියක් නැහැ. හරිද? ඒ මේ දෙන සම්පූර්ණ ශක්තිය වැය වෙන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න. ඉලෙක්ට්‍රෝනය ගලවනවා කියන්නේ එයාගේ කාර්යශීලයට සමාන ශක්තියක් එයාගේ මේ පතිත වෙන විකිරණයේ එක ෆෝටෝනයක තියෙනවා. හරිද? එතකොට අපිට එනවා ශයි සමානයි hf නෝට් කියලා. එහෙනම් ශයි කියන එක අපිට වෙනම ලියා ගන්න පුළුවන් hf නෝට් කියලාම අපිට කියන්න පුළුවන්. ඇයි? hf නෝට් කියන්නේ ශයිට සමාන ශක්තියක්. ඇයි? ශයි කියන්නේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න ඕන ශක්තිය. ඒ ශක්තියම තමයි මේ දේහලීය සංඛ්‍යාතයේ එක ෆෝටෝනයක ශක්තිය වෙන්නේ.
එතකොට ෂයි වෙනුවට අපිට මෙතන HF නෝඩ් කියලා දාගන්න පුළුවන්. දේහලීය සංඛ්‍යාතයේ එක ෆෝටෝනයක ශක්තිය ඉලෙක්ට්‍රෝනය ගලවන්න ඕන කාර්යශීලී ශක්තියටම සමානයි. තේරුණා මේකනේ? ඒක තේරුම් නැත්නම් කලින් වීඩියෝ එකක් බලන්න. හරිද? වීඩියෝ එකක් බලලා මේකට එන්න. HF නෝඩ් එතකොට ෂයිට සමානයි. හරිද? ඊට පස්සේ මේ KE max කියන එක හරිද? KE max කියන එක අපිට පුළුවන් මෙහෙම නැවතුම් විභවයත් එක්ක සම්බන්ධයක් හදාගන්න. ඒ කොහොමද? අපි කිව්වා අපි ගිය සතියේ කතා කරා මෙහෙම නැවතුම් විභවය කියන්නේ මෙහෙම කැතෝඩය තියෙනවා ඇනෝඩය තියෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝනේ ගැලවුණාට පස්සේ මෙතන ධනයි ඍණයි දීලා තියෙනවා නම් මේ ඉලෙක්ට්‍රෝනේ අනිවාර්යෙන් මේ පැත්තට වැදිලා මේ ඇනෝඩේ වදිනවා ඇවිල්ලා. හරිද? ඉලෙක්ට්‍රෝන ගැලවුණාට පස්සේ මේ පැත්තේ ධන ක්ෂේත්‍රයක් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණයක්. ඒතකොට ධන පැත්තට ආකර්ෂණය වෙලා මේකේ වදිනවා. හැබැයි අපිට මේ ඉලෙක්ට්‍රෝන මේකේ වදින එක නතර කරන්න නම් අපි එදා කිව්වා නැවතුම් විභවයක් දෙන්න ඕන කියලා. ඒකත් කලින් සතියේ වීඩියෝ එකේ අපි හොඳට සාකච්ඡා කරා මොකද්ද නැවතුම් විභවය කියන්නේ කියලා. හරිද? අපි කරන්නේ මේ පැත්තට ඍණ දීලා මේ පැත්තට ධන දෙනවා. කියන්නේ මේ පැත්තේ විභවය ඍණ කරනවා. හරිද? එතකොට මෙතන ඍණයි මේකේ ආරෝපණය අත්‍රින එනකොට විකර්ෂණය වෙලා මෙයාගේ චාලක ශක්තිය හානි වෙනවා. හරිද? එතකොට දැන් ෆෝටෝනයක් පතිත වෙලා ඉලෙක්ට්‍රෝන ගැලෙව්වට පස්සේ ඉතුරු වෙන සම්පූර්ණම ශක්තිය එයාගේ චාලක ශක්තිය බවට පත් වුණොත් යම්කිසි ඉලෙක්ට්‍රෝනයක අපිට ඒ ඉලෙක්ට්‍රෝනය මෙතෙන්ට එන එක නවත්තන්න පුළුවන් නම් අනිත් ශක්තිය හානි වෙච්ච ඉලෙක්ට්‍රෝන කොහොමද මෙතනට එන එක නවතිනවා. ඇයි මෙයා ගාවනේ උපරිම ශක්තියක් තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම කාර්යශීලී ජූල් 5යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනේ ගලවන්න ඕන ශක්තිය ජූල් 5යි. ජූල් 7ක ෆෝටෝනයක් පතිත කරනවා. එතකොට ජූල් 2ක් එයාගේ උපරිම චාලක ශක්තිය බවට පත් වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනේ. හරිද? තේරුණාද? ඒ කියන්නේ 7ක් පතිත කරනවා ගලවන්න යන්නේ 5යි. ඉතුරු වෙන දෙකම එයාගේ චාලක ශක්තිය බවට පත් වෙනවා. එතකොට ඒ ජූල් 2ක් තියෙන ඉලෙක්ට්‍රෝනය අපිට නවත්තන්න පුළුවන් නම් ඊට වඩා අඩු ඒවා කොහොමද නවතිනවනේ. එතකොට අපි අර උපරිම චාලක ශක්තිය තියෙන ඉලෙක්ට්‍රෝනය නවත්තන්න ඕන විභවයට අපි කියව නැවතුම් විභවය කියලා. හරිද? එතකොට ඒක හොයන්නේ කොහොමද? මෙන්න මේ උපරිම චාලක ශක්තිය KE max කියන එක අපි සමාන කරනවා මෙයාගේ චාලක ශක්තිය හානි වෙලා මෙතනට එනකොට විභව ශක්තිය මේ විද්‍යුත් ශක්තිය බවට ගබඩා වෙනවා. තේරුණාද? ඒ කියන්නේ චාලක ශක්තිය හානි වෙනකොට මෙයා මෙතෙන්ට එන්න කරපු කාර්ය එයාගේ විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. ඒකෝට අපිට මෙයාව නවත්තන්න ඕන නම් මෙයා ගාව තියෙන සම්පූර්ණ චාලක ශක්තියම අපි විද්‍යුත් ශක්තිය බවට පත් කරන්න ඕනේ. අපි දන්නවා විද්‍යුත් ශක්තිය කියන්නේ VQ නේ. අපි ඒක විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේදී ඉගෙන ගන්නවා. VQ තමයි විද්‍යුත් ශක්තිය හොයන සමීකරණය. හරිද? එතකොට V කියන්නේ විභවය. හරිද? විභවය දැන් අපි දන්න මෙතන Vs කියලා. හරිද? Vs. ඊට පස්සේ එන ආරෝපණය දැන් VQ කියන්නේ විභවය, Q කියන්නේ ආරෝපණය. මෙතනින් ඉලෙක්ට්‍රෝනයකනේ. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය අපි E කියලාම ගමුකෝ. එතකොට අපිට පුළුවන් මෙහෙම KE max සමානයි EVS කියලා හොයන්න. හරිද? එතකොට VS අපිට හොයන්න පුළුවන් K max බෙදීම EK. හරිද? එතකොට දැන් මෙතන මේ පොඩි සම්බන්ධයක් ආව නේද? KE max කියන එක EVS ට සමානයි. හරිද? EVS කියන්නේ මේ නැවතුම් විභවය දක්වා යනකොට ගබඩා වෙන ශක්තිය, විද්‍යුත් ශක්තිය. එතකොට අපිට මෙතන KE max වෙනුවට මෙන්න මෙයාව ආදේශ කරන්න පුළුවන් නේද? ඇයි මෙයාගේ උපරිම චාලක ශක්තියම අපි විද්‍යුත් ශක්තිය බවට පත් කරනවා නම් උපරිම චාලක ශක්තියටම මේ විද්‍යුත් ශක්තිය සමානයිනේ. තේරුණාද? එතකොට EVS කියන එක අපිට මේ KE max වෙනුවට ලියා ගන්න පුළුවන්. ලියලා මෙන්න මේ වගේ සම්බන්ධයක් ගන්න පුළුවන් උපරිම චාලක ශක්තියක් තියෙන ඉලෙක්ට්‍රෝනයට. තේරුණාද? එතකොට මේ Vs කියන්නේ නැවතුම් විභවය, E කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය, F නෝඩ් කියන්නේ දේහලීය සංඛ්‍යාතය, H කියන්නේ ප්‍රාඥාතය, F කියන්නේ පතිත කරන තරංගයේ සංඛ්‍යාතය. හරිද? එතකොට ඔන්න ඔය විදියට අපිට පුළුවන්
ප්‍රකාශ විද්‍යුත් ආචරණයට ගණිතමය සමීකරණයක් හදාගන්න. අර ඒක හදාගත්තේ අර සංකල්පයෙන්. ඒ කියන්නේ යම් ෆෝටෝනයකින් ඉලෙක්ට්‍රෝනය ගැලෙව්වට පස්සේ ඉතුරු වෙන ඔක්කොම ශක්තිය එයාගේ චාලක ශක්තිය බවට පත් වෙනයි කියලා හිතලා තමයි අපි මේ සමීකරණය හදාගත්තේ. හරි. එතකොට මේක හරියන්නේ උපරිම චාලක ශක්තියක් තියෙන ඉලෙක්ට්‍රෝන වලට විතරයි. එතකොට අපි මේ සමීකරණයට නමක් කියනවා අයින්ස්ටයින් සමීකරණය කියලා. ප්‍රකාශ විද්‍යුත් ආචරණය අයින්ස්ටයින් සමීකරණය. එයාගේ සංකල්ප වලට අනුවනේ අපි මේ සමීකරණය හදාගත්තේ. පස්සේ කාලෙක හදාගත්තට අයින්ස්ටයින් කියන විද්‍යාඥයාට ඒ නම දීලා තියෙනවා අයින්ස්ටයින් සමීකරණය කියලා. හරිද? එතකොට ඔන්නෝක තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ අපි පාවිච්චි කරන සමීකරණය. එතකොට යම් තරංගයක් පතිත වෙනවා නම් අපිට යාගේ ෆෝටෝනයක ශක්තිය HF වලින් හොයාගෙන ඒක මෙතෙන්ට ආදේශ කරනවා. ඊට පස්සේ කාර්යශිතය දීලා තියෙනවා නම් කාර්යශිතය දීලා තියෙනවා නම් කෙලින්ම කාර්යශිතය ආදේශ කරන්න. HF නෝට් හොය ඉන්න ඕනේ නැහනේ. එතකොට කාර්යශිතය දීලා නම් ඒ කියන්නේ මේ වගේ ජූල් 5යි කියලා දීලා තියෙනවා නම් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලවන්න ජූල් 5ක් යනවා. එතකොට මෙතෙන්ට ජූල් 5 ආදේශ කරනවා. හැබැයි කාර්යශිතය දීලා නැතුව දේහීය සංඛ්‍යාතය කියලා එකක් දීලා තියෙනවා නම් දත්තයක් විදියට එතකොට අපිට පුළුවන් කාර්යශිතය හොයන්න නැතුව HF නෝට් කියන එක තියෙනවනේ සමීකරණේ. HF නෝට් කියන එකට ආදේශ කරලා ඒ අගය ගන්න. ඒ අගේම තමයි කාර්යශිතය කියලා කියන්නේ. ශක්තිය කියලා කියන්නේ. කියන්නේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න ඕන ශක්තිය. ඊට පස්සේ EVS ගන්න පුළුවන්. KEmax දීලා තියෙනවා නම් කෙලින්ම KEmax දානවා. VS දීලා තියෙනවා නම් අපිට ඉලෙක්ට්‍රෝනය ආරෝපණය අපිට දත්තයක් විදිහට සාමාන්‍යයෙන් දෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝනය ආරෝපණයට නැවතුම් විභවය දීලා තියෙනවා නම් ඒක ආදේශ කරලා ඕනනම් EVS කියලා හදාගන්න පුළුවන්. එතකොට මේ වලින් දීලා තියෙන ඒවයි දීලා නැති ඒවයි මේ හොයාගන්න පුළුවන් මේ විදිහට. හරිද? E දීලා තිබ්බොතින් HF වෙනකොට කෙලින්ම E දානවා. ෂයි දීලා තිබ්බොතින් HF නෝට් වෙනකොට ෂයි දානවා. KEmax කෙලින්ම දීලා නම් ඒක මෙතෙන්ට දානවා. මේවා හොයන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ සමීකරණ දෙකම එකයි. හරිද? මේකේ සංකේත මාරුණාට උන්න අපිට මෙතන E සමානයි HF නෝට් ධන EVS. ඒ වගේ මේ සංකේත උඩයට මාරු කරලා ගත්තට කමක් නැහැ. හරිද? නැතුව මේ සමීකරණයම හදන්න ඕන අනිත් ඒවා මේ සමීකරණයම හදන්න ඕන කියලා එකක් නැහැ. ෂයි දීලා තියෙනවා නම් කෙලින්ම ෂයි මෙතෙන්ට ආදේශ කරන HF නෝට් හොය ඉන්න ඕනේ නැහැ. ඒ ෂයි HF නෝට්ටම සමානයිනේ. ඒක නිසා. එතකොට ඔන්න සමීකරණය තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ පාවිච්චි කරන සමීකරණ. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන එක ගැන අපි කතා කරපු මේ නිගමන එක ප්‍රස්තාර කිහිපයක් අඳින්න. ප්‍රස්තාර දෙකක්. හරිද? පළවෙනි ප්‍රස්තාරේ අඳින්නේ අපි ගන්නවා x අක්ෂයට සංඛ්‍යාතය අරගෙන හරිද? x අක්ෂයට සංඛ්‍යාතය ගන්න. පතිත වන තරංගයේ සංඛ්‍යාතය. හරිද? අරගෙන සංඛ්‍යාතය අරගන්නවා. y අක්ෂයට ගන්නවා නැවතුම් විභවය vs කියන එක. හරිද? මේ වගේ එකක් දුන්නට පස්සේ අපි කරන්නේ සමීකරණය මොන වගේ හැඩයක් ගන්නවද කියලා අපි දන්නේ නැහැනේ. අපිට ඒක හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? අපි දන්නවා HF සමානයි HF නෝට් ධන EVS කියලා. අපි අර කලින් හොයාගත්තේ. ඕකෙන් y අක්ෂයට දීලා තියෙන්නේ vs නේ. හරිද? y අක්ෂයට දීලා තියෙන්නේ vs. x අක්ෂයට දීලා තියෙන්නේ hf. හරිද? අපි එතකොට අන්න මේ විදිහට සමීකරණයක් අපිට හදාගන්න පුළුවන්. මේ දීපු සංකේත මාරු කර කර හදන්න පුළුවන්. අපිට පුළුවන් මේ EVS කියන එක පැත්තකින් උක්ත කරගන්න. හරිද? ඊට පස්සේ EVS මේ පැත්තෙන් උක්ත කරාම HF නෝට් කියන එක යනවා මේ පැත්තට. HF නෝට් කියන එක මේ පැත්තට යනවා. එතකොට එනවා HF ඍණ HF නෝට් කියලා. හරිද? මේ පැත්තේ HF එක හැමම තියෙනවා. මේ HF නෝට් එක මේ පැත්තට එනකොට ඍණ HF නෝට් වෙනවා. හරිද? ඊට පස්සේ EVS ඊට පස්සේ දැන් අපිට y අක්ෂයට VS දාන්නනේ තියෙන්නේ. එතකොට අපි VS කියන එක උක්ත කරගන්නවා. එතකොට මේ E කියන එක මේ දෙපැත්තෙන් බෙදෙනවා. අපිට පුළුවන් ඒක මෙහෙම ගන්න.
h බෙදීම e f naught. හරිද? එතකොට අපිට පුළුවන් දැන් මෙයා ඉන්න y අක්ෂයේ මෙයා y ට දානවා මෙයා ඉන්න x අක්ෂයේ එහෙනම් මේ ඉස්සරහින් තියෙන කෑල්ල අනුක්‍රමණය වෙන්න ඕන මේ ටික අන්තක්ඛණ්ඩය වෙන්න ඕන. මේ ටික නියතයක්නේ. f naught කියන්නේ ලෝහයට අදාළ දේහලිය සංඛ්‍යාවද h කියන්නේ ප්ලාන්‍ය දේ කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ හැඩේ y සමානයි mx ඍණ c. mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක් ගන්න පුළුවන් යම් කිසි ලෝහයකට අදාළව. එතකොට ප්‍රස්ථාරය යන්න ඕන y සමානයි mx ඍණ c. එතකොට මොන මේ විදිහට තමයි ප්‍රස්ථාරය යන්න ඕන. හරිද? එතකොට මේ තියෙන්නේ vs බිඳුව වෙන තැනනේ. vs බිඳුවයි කියන්නේ evs උත් බිඳුවයි. vs බිඳුවයි කියන්නේ evs උත් බිඳුවයි. ඒ කියන්නේ evs බිඳුවයි කියන්නේ චාලක ශක්තිය බිඳුවයි. අපි දන්න චාලක ශක්තිය බිඳුව වෙන්නේ දේහලීය සංඛ්‍යාතයක් මේට සමාන සංඛ්‍යාතයක් තියෙන තරංග පතිත වුණොත් විතරයි. ඒක නිසා අපිට මෙතන ඕනනම් නම් කරගන්න පුළුවන් f naught කියලා. මේ x අක්ෂයේ තියෙන සංඛ්‍යාතයනේ. ඒකට මෙතන f naught කියලා නම් කරගන්න පුළුවන්. මේ තියෙන අන්තක්ඛණ්ඩයට එන්නේ මේ යගේ f naught බෙදීම e කියන එක. ඒක ඍණ ලකුණක් නිසා ඍණ පැත්තේ තමයි එන්නේ. ඊට පස්සේ අනුක්‍රමණයට එන්නේ h බෙදීම e කියන එක. හරිද? මේ එතකොට මේ අපි යන්නේ එක ලෝහ වර්ගයක් සඳහා. හරිද? මේ තියෙන එක ලෝහ වර්ගයක් සඳහා f ට එදිරිව vs. ඒ කියන්නේ පතිත වන මේ ඇනෝඩ් මේ කැතෝඩයට පතිත වන විකිරණ වල සංඛ්‍යාතය වෙනස් කර අපි යාගේ vs අගයන් ටික අරගන්නවා. අරගෙන ප්‍රස්ථාරය ඇඳම y සමානයි mx ඍණ c එකක් තමයි එන්නේ. හරිද? එක ලෝහ වර්ගයක් තමයි සඳහා තමයි මේක කරන්නේ. එතකොට මෙතන x අක්ෂයේ කැපෙන තැන f naught තමයි ඉන්නේ. හරිද? ඒකත් මතක තියාගන්න මේ වගේ MCQ වල සමහර පොයින්ට්ස් විදියට අහනවා. හරිද? f naught තමයි මේ ප්‍රස්ථාරයේ මෙතන x අක්ෂයේ කැපෙන තැන ඉන්නේ. හරිද? එතකොට මේ තියෙන එක ලෝහ වර්ගයක් සඳහා දැන් අපි ලෝහ වර්ග කිහිපයක් සඳහා මේ ප්‍රස්ථාරයම අපි ඒක ඇන්දොතින් ලෝහ වර්ග කිහිපයක් සඳහා අපිට පුළුවන් මෙහෙම අදින්න. අපි දන්නවා ලෝහ වර්ගය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ලෝහ වර්ගය වෙනස් වෙනකොට ශයි වෙනස් වෙනවා නේ? ශයි කියන්නේ මොකද්ද? ශයි වෙනස් වෙනවා. ශයි කියන්නේ ලෝහයේ කාර්යශීලය. ශයි වෙනකොට අපි දන්න ශයි වෙනස් වෙනකොට ශයි සමානයිනේ hf naught. අර අපි කලින් හොයාගත්තේ ශයි සමානයි hf naught කියලා. එතකොට ශයි සමානයි hf naught. ලෝහ වර්ගය වෙනස් වෙනකොට ශයි වෙනස් වෙනවා. ශයි වෙනස් වෙනකොට මොකද වෙන්නේ? මෙතන h වෙනස් වෙන්න බැරි නිසා f naught වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ දේහලිය සංඛ්‍යාතය කියන එක වෙනස් වෙන්න ඕන. එහෙනම් අපිට කියන්න පුළුවන් නේද? ලෝහයෙන් ලෝහයට ශයි වෙනස් වෙනවා වගේම ලෝහයෙන් ලෝහයට දේහලිය සංඛ්‍යාතයක් වෙනස් වෙනවා කියලා. හරිද? එතකොට අපි මෙහෙම A කියලා ලෝහ වර්ගයට ප්‍රස්ථාරයෙන් දකින් මෙහෙම එනවා නම් ඊට වඩා වැඩි කාර්යශීලයක් තියෙන එකක් ඇන්දොතින් හරිද? මේ h නියත නිසා f naught වැඩි වෙන්න ඕන. f naught කියන එක කියන්නේ දේහලිය සංඛ්‍යාතය වැඩි වෙන්න ඕන. එහෙනම් වැඩි වෙන පැත්ත තියෙන මේ හරියනේ. එහෙනම් ප්‍රස්ථාරය යන්න ඕන මෙන්න මේක හරහා. හරිද? මේක හරහා යන්න ඕන. තේරුණාද? අපිට ඕන නම් මෙතන f naught 1 කියලා ගන්න පුළුවන්. මේක f naught 2 කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට b ගේ ඊට වඩා කාර්යශීලය වැඩි නම් b ගේ දේහලිය සංඛ්‍යාතයත් වැඩි වෙනවා. එතකොට එයා යන්න ඕන මේ වගේ හරහා මෙහෙම ප්‍රස්ථාරය. එතකොට එයාගේ අන්තක්ඛණ්ඩයත් මොකද්ද වෙන්නේ? ඍණාගය වැඩිවීමක් වෙන්නේ. ඍණාගය වැඩිවීමක්. ඒ අන්තක්ඛණ්ඩයේ ඉන්නේ f naught නේ. එතකොට f naught වැඩි වෙනකොට
F නෝට් බෙදීම E කියන සම්පූර්ණ අගයත් ඍණ අගය වැඩි වෙනවා. එතකොට අන්තක්ඛණ්ඩය ඍණ පැත්තේ ඍණ අගයන් වල වැඩි පැත්තට යනවා. මේ බිඳුවට ආසන්න වෙන්නේ ඍණ වල අඩු අගයන්නේ. එතකොට ඍණ අගය වැඩි ඍණ වල අගයේ විශාලත්වය වැඩි වෙන පැත්තට යනවා. ඊට පස්සේ ඊට වඩා වැඩි තව එකක් ගත්තොත් ඒකත් ඒක එතකොට මීට වඩා වැඩි වෙනවා. හරිද? මීට වඩා මේ වැඩි වෙනවා. ඊට ඒක නින්න පුළුවන් ඔය විදියට. හරි. නින්න පුළුවන්. එතකොට මේ හැබැයි මේ ප්‍රස්ථාර තුනේ පොඩි සමානකමක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රස්ථාර තුන එකිනෙකට සමාන්තරයි. සමාන්තරයි කියන්නේ මොකද්ද? සමාන්තර වෙන්න නම් අනිවාර්යෙන් අනුක්‍රමණය සමාන වෙන්න ඕන. ටිකක් බලමු අනුක්‍රමණයේ ඉන්නේ කවුද කියලා. අනුක්‍රමණයේ ඉන්නේ ප්ලාන්ක් නියතයේ බෙදීම ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. ඉතින් ලෝහයෙන් ලෝහයට වෙනස් වුණා කියලා ප්ලාන්ක් නියතයේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය වෙනස් වෙන්නේ නැහැනේ. ඒක නිසා මේ සමීකරණ අනුක්‍රමණයේ විදියට ඕනම ලෝහයකට එන්නේ H බෙදීම E කියන එක. එතකොට එයාගේ අනුක්‍රමණය හැමතිස්සෙම එකම අනුක්‍රමණයක් ප්‍රස්ථාරවල. ඒක නිසා තමයි මේ වගේ සමාන්තර රේඛා විදියට ප්‍රස්ථාර ආවේ. හරිද? වෙනස් වෙන්නේ මේ x අක්ෂය කැපෙන තැනමයි මේ අන්තක්ඛණ්ඩ වෙන්නේ. හරිද? එතකොට අපිට මේක C කියලා ගත්තොත් මෙතන F0 3 කියලා දාගන්න පුළුවන්. ඔන්න ඒ විදිහට තමයි පළවෙනි ප්‍රස්ථාරය එන්නේ. එක ලෝහයක් සඳහා යනකොට මේ විදිහට ලෝහ කිහිපයක් ගත්තොත් යාළගේ ශෛ වෙනස් වෙන නිසා දේහලිය සංඛ්‍යාත වෙනස් වෙනවා. දේහලිය සංඛ්‍යාත වෙනස් වෙනකොට x අක්ෂයේ කැපෙන තැන වෙනස් වෙනවා. ඒ වගේම අන්තක්ඛණ්ඩයත් වෙනස් වෙනවා. අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඔන්නම තමයි එන්නේ සංඛ්‍යාතයට එදිරිව නැවතුම් විභවය ප්‍රස්ථාරය. ඊට පස්සේ අපිට තව එකම එක ප්‍රස්ථාරයක් තියෙන ප්‍රකාශ විද්‍යුත්ආචරණයේදී ඒ ප්‍රස්ථාරයේ ඉන්නේ මෙන්න මේ විදිහට. හරිද? ඒකෙදි අපි කරන්නේ අපි කලින් එකේ කරේ සංඛ්‍යාතයත් එක්ක නැවතුම් විභවයනේ ප්‍රස්ථාරගත කරේ. මේකේ අපි කරන්නේ සංඛ්‍යාතයත් එක්ක උපරිම චාලක ශක්තිය තමයි ප්‍රස්ථාරගත කරන්නේ. හරිද? එතකොට ඒකෙන්නේ දැන් අපි y අක්ෂයට ගන්න. එතකොට උපරිම චාලක ශක්තිය x අක්ෂයට ගන්නවා සංඛ්‍යාතය පතිත වෙන තරංගයේ සංඛ්‍යාතය. හරිද? ඒකට අපිට මේකට අදාළ ප්‍රස්ථාරයේ හැඩයත් හොයාගන්න පුළුවන් අයින්ස්ටයින්ගේ සමීකරණය පාවිච්චි කරලා. HF සමානයි ශයි ධන Kmax නේ Kemax නේ. ඕකෙන් අපි මෙහෙ කරන්නේ Kemax තමයි අපිට y අක්ෂයට දාන්න ඕන. ඒක නිසා අපි Kemax උක්ත කරනවා. උක්ත කරනකොට ශයි මේ පැත්තට යනවා. F ඍණ ශයි. හරිද? ඊට පස්සේ කරන්නේ මෙයාව y අක්ෂයට දානවා. මෙයාව x අක්ෂයට දානවා. එතකොට මෙයා නියතයක් නිසා අනුක්‍රමණය වෙනවා. මේකත් නියතයක් නිසා අන්තක්ඛණ්ඩය දෙනවා. මෙතනත් එන්නේ එතකොට y සමානයි mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක්. එතකොට මේක එක ලෝහ වර්ගයක් සඳහා ඇන්දොතින් මේ ප්‍රස්ථාරය එන්නේ මෙන්න මේ විදිහට. හරිද? මේ විදිහට තමයි එන්නේ. හරිද? මේ ප්‍රස්ථාරය y සමානයි mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරය. මේකෙත් මෙන්න මෙතන එන්නේ මෙතන එන්නේ කවුද කියලා හිතන්න ඕගන්න. මේ තියෙන්නේ y ගේ බිඳුවනේ. y ගේ බිඳුව කියන්නේ Kemax වල බිඳුව. Kemax වල බිඳුව කියන්නේ කවුද? එතකොට චාලක ශක්තිය බිඳුව උපරිම චාලක ශක්තිය බිඳුවක් වෙන කෙනා. උපරිම චාලක ශක්තිය බිඳුවක් වෙන්නේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න අවශ්‍ය අවම ශක්තිය සහිත ෆෝටෝනයට අයත් තරංගයේ මේ සංඛ්‍යාතය. එතකොට ඒකට තමයි අපි දේහලිය සංඛ්‍යාතය කියලා කිව්වේ. එහෙනම් උපරිම චාලක ශක්තිය බිඳුවක් වෙන්නේ දේහලිය සංඛ්‍යාතයක සහිත ෆෝටෝනයකින්
ඉලෙක්ට්‍රෝනයක් ගැලවුණොත් විතරයි. හරිද? එතකොට මෙතනටත් එන්නේ F නෝඩ්. එතකොට මෙතන ඉන්නේ දැන් ෂයි කියන මේ කාර්යශීලී කියන මේක තමයි අන්තක්කණ්ඩේ ඉන්නේ දැන්. කෙලින්ම ෂයි ඉන්නේ. ඊට පස්සේ මෙතන ෂයි ඉන්නේ. දැන් එක ලෝහ වර්ගයක් සඳහා මෙහෙමනේ. ඊට පස්සේ ලෝහ වර්ග කිහිපයක් සඳහා ගත්තොත් කොහොමද? අපි දන්නා ලෝහ වර්ගය වෙනස් වෙන්න ෂයි කියන එක වෙනස් වෙනවා නේ. ෂයි කියන එක වෙනස් වෙනවා ලෝහ වර්ගය වෙනස් වෙනකොට. එතකොට ෂයි වෙනස් වෙනකොට ඒ අනුව අපි ගන්නවා HF නෝඩ් නේ. ෂයි සමාන HF නෝඩ් නේ. ෂයි වෙනස් වෙනකොට HF නෝඩ් උත් වෙනස් වෙනවා. එතකොට අපි හිතමු ෂයි වැඩි වුණා කියලා. ෂයි මේ A කියන ලෝහයට වඩා B කියන ලෝහයේ ෂයි වැඩි වුණොත් F නෝඩ් කියන එකත් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි මෙයා ෂයි 1 කියලා ගත්තොත් B ගේ ඉන්නේ ෂයි 2 නම් එයාගේ ෂයි 2 ගේ අගය විශාලත්වයෙන් වැඩි. මෙයා ෂයි 1ට වඩා. එහෙනම් ප්‍රස්ථාරය එන්න ඕන ඔන්න ඔය වගේ. හරිද? ප්‍රස්ථාරය එන්න ඕන මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. හරිද? ඊට පස්සේ තව එකක් ගත්තොත් ෂයි 3 කියලා මීටත් වඩා මේ දෙකටම වඩා කාර්යශීලීත්වය වැඩි එකක්. එහෙනම් එයාගේ ඉන්න ඕන දේහලීය සංඛ්‍යාතය ඊට වඩා මෙයාලටත් වඩා වැඩි වෙන්න ඕන මේකට අනුව. එතකොට ප්‍රස්ථාරය එනවා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. හරිද? එතකොට මේ ප්‍රස්ථාරත් එකිනෙකට සමාන්තරයි. ඒකට හේතුව මේවලත් අනුක්‍රමණය විදියට ඉන්නේ කවුද? මෙන්න මේ ප්ලාන්ක් නියතය කියන නියතයක්. එතකොට අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැනේ. ලෝහ වර්ගය වෙනස් වුණා කියලා ප්ලාන්ක් නියතය වෙනස් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මේවත් එකිනෙකට සමාන්තරයි. ලෝහ වර්ග කිහිපයක් ගත්තොත් ඒ වලට අඳින්න සංඛ්‍යාතයේ එදිරිව උපරිම චාලක ශක්තිය ප්‍රස්ථාරගත කරාම ඒ වල එකිනෙකට සමාන්තර රේඛා තමයි එන්නේ. අන්තක්කණ්ඩයි x අක්ෂයේ කැපෙන තැනයි තමයි වෙනස් වෙන්නේ. හරිද? එතකොට අන්තක්කණ්ඩේ මෙතන ෂයි 1 මේකේ ෂයි 2 මේකේ ෂයි 3 වැඩි වෙනවා. වැඩි වෙනකොට ඍණ පැත්තේ අගේ විශාල පැත්තට ගමන් කරනවා. හරිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි දෙවෙනි ප්‍රස්ථාරය එන්නේ. එතකොට මේ ප්‍රස්ථාර දෙක ඇඳලා පස්සේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන කොටස ඉවරයි. එතකොට ප්‍රකාශ විද්‍යුත් ආචරණය අපි ඒකේ සංකල්පමය ස්වරූපයක් කතා කරා. ගණිතමය පැත්තත් කතා කරා. මෙලොව ගණිතමය පැත්තේ සමීකරණයයි ඒ සමීකරණේ භාවිතයෙන් අඳින ප්‍රස්ථාරයි තමයි තියෙන්නේ. එතකොට ගාණක් දුන්නොත් අර සමීකරණේ පාවිච්චි කරලා හදන්න පුළුවන් වෙන්න ඕන. හැමතිස්සෙම මතක තියාගන්න ඕන මේ ෂයි සමාන HF නෝට් කියන කෑල්ලයි Kmax සමානයි EVS කියන කෑල්ලයි මතක තියාගන්න ඕනේ. ඒව මාරුවෙන් මාරුවට අපිට ඕන වෙලාවක යොදා ගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය ටික තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණය ගැන කියන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඉවර කරන නිසා අපි අලුත් කොටසකට යනවා දැන්. අපි අලුත් කොටසකට යනවා විකිරණශීලීතාව. හරිද? විකිරණශීලීතාව. එතකොට මොකද්ද මේ විකිරණශීලීතාව කියලා කියන්නේ? හරිද? විකිරණශීලීතාව මේක කෙනෙක්සි වලක් තියෙන කොටසක් පොඩියට තියෙනවා. හරිද? එතකොට විකිරණශීලීතාව කියලා කියන්නේ අස්ථායී න්‍යෂ්ටියක්. හරිද? අස්ථායී න්‍යෂ්ටියක් ස්ථායී බවට පත්වීම සඳහා එයාලගේ තියෙන අස්ථායී ශක්තිය විකිරණ ලෙස පිට කිරීම. හරිද? ඒ කියන්නේ යම් කිසි මූලද්‍රව්‍යයක න්‍යෂ්ටියක් හරිද සැකැඹුණු අවස්ථාවට පත් වෙනවා කියලා අපි කියනවා. කියන්නේ එයාට තියාගන්න බැරි ශක්තියක් එයා ගාව තියෙනවා. න්‍යෂ්ටිය ගාව අස්ථායී ශක්තිය. හරිද? අස්ථායී වෙලා තමයි ඉන්නේ න්‍යෂ්ටිය. හරිද? කියන්නේ අපි න්‍යෂ්ටිය ගත්තොත් මොකක් හරි න්‍යෂ්ටියක් ගත්තොත් ඒ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවානේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. හරිද? එතකොට මේකේ තියෙන ශක්තිය මේ මූලද්‍රව්‍යයට දරාගෙන ඉන්න අමාරු
ටිකක් අස්ථායි භවයෙන් ඉන්නේ. හරිද? ඒ කියන්නේ අස්ථායි කියන්නේ තේරෙනවනේ මොකක්ද කියලා. සාමාන්‍ය විදිහට නෙමෙයි ඉන්නේ අස්ථායි විදිහට ඉන්නේ. හරිද? එතකොට මේ අස්ථායි විදිහට ඉන්න න්‍යෂ්ටිය ස්ථායි බවට පත් වෙනකොට හරිද? ස්ථායි න්‍යෂ්ටියක් බවට පත් වෙනකොට මෙයා අස්ථායි වෙන්න හේතු වුණු ශක්තියක් තියෙනවනේ. අන්නේ ශක්තිය විකිරණ විදියට පිට කරනවා. හරිද? එක එක වර්ගයේ විකිරණ විදියට පිට කරනවා. හරිද? අන්න ඒකට තමයි අපි කියන්නේ විකිරණශීලීතාවය කියලා. හරිද? එතකොට මේ විකිරණශීලීතාවය කියන එක අපිට ස්වභාවිකව දැක ගන්න පුළුවන්. ස්වභාවිකව සිදුවෙනවා. අනිත් එක කෘත්‍රිමව අපිට කරගන්න පුළුවන්. ලැබ් එකක් ඇතුලේ ස්වභාවික වෙන්නත් පුළුවන්, කෘත්‍රිම වෙන්නත් පුළුවන්. ස්වභාවික වෙනකොට ස්වභාවිකව තියෙන න්‍යෂ්ටිවල ශක්තිය වැඩි වෙලා එයා අස්ථායි බවට පත් වෙලා ඊට පස්සේ ඒක ආපහු ස්ථායි වෙනකොට ශක්තිය නිදහස් කරනවා විකිරණ විදියට. හරිද? ඊට පස්සේ කෘත්‍රිමව කරගන්න ඕන නම් අපි න්‍යෂ්ටිය අරගෙන එයාලා සකැමුණු අවස්ථාවකට පත් කරලා එතනින් විකිරණ නිදහස් කරගන්න. හරිද? ඒතකොට විකිරණශීලීතාවය කියන එක ඔන්න ඔය විදියට අපිට හඳුනා ගන්න පුළුවන්, අර්ථ දක්ව ගන්න පුළුවන් ඔය විදියට. ඊට පස්සේ විකිරණශීලීතාවය යටතේ අපිට ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න තියෙනවා විකිරණ තුනක් ගැන. එකක් ඇල්ෆා විකිරණ, අනිත් එක බීටා, අනිත් එක ගැමා. හරිද? මෙන්න මේ තුන ගැන මේ ඉගෙන ගන්න තියෙනවා ප්‍රධාන වශයෙන්ම. එතකොට ඇල්ෆා බීටා ගැමා. හරිද? මේ තුන ගැන ඉගෙන ගද්දී සමහර දන්නවත් ඇති දැන් මේවා කෙමිස්ට්‍රි වල උගන්වනවා මුල් හරියේදී. එතකොට ඇල්ෆා කියලා කියන්නේ අපි ඇල්ෆා කියලා කියන්නේ හීලියම් න්‍යෂ්ටි වලට. හීලියම් න්‍යෂ්ටි වලට He2 කියලා අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ යාගේ පරමාණු ක්‍රමාංකය 2යි. හීලියම් න්‍යෂ්ටියේ ප්‍රෝටෝන දෙකක් ඉන්නෝනේ. ඒ නිසා පරමාණු ක්‍රමාංකය 2යි. ස්කන්ධ ක්‍රමාංකය 4යි. එතකොට හීලියම් න්‍යෂ්ටි තමයි මේ ඇල්ෆා කියලා කියන්නේ. හරිද? හීලියම් න්‍යෂ්ටි. අපිට ගහන්න විතර දාන්න පුළුවන් හීලියම් න්‍යෂ්ටි. හීලියම් පරමාණු නෙමෙයි. හීලියම් න්‍යෂ්ටි. හරිද? අනේ ඇල්ෆා විකිරණ කියලා කියන්නේ. හරිද? එතකොට ඔකට සංකේතයකුත් දෙනවා මෙහෙම ඇල්ෆා කියන මේ අකුර අරගෙන මෙහෙම 2 4 කියලා අපිට දාන්න පුළුවන්. හරිද? එතකොට හීලියම් න්‍යෂ්ටි ඇල්ෆා 2 4. ඇල්ෆා කියන විකිරණය ඔන්න ඔය වගේ. හීලියම් න්‍යෂ්ටි තමයි ඇල්ෆා විකිරණ විදියට යන්නේ. හීලියම් න්‍යෂ්ටි ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන මේ ප්‍රවේගයෙන් ගමන් කරනකොට ඒකට ඇල්ෆා කිරණ කියලා කියනවා. හරිද? එතකොට බීටා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනයගේ නෙමෙයිනේ. යාට තියෙන ඍණාරෝපණය. ඒ නිසා අපි යාගේ පරමාණු ක්‍රමාංකයට දාන්නේ ඍණ 1යි කියලා. නියුට්‍රෝන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝනය නැති නිසා බිඳුවයි කියලා දානවා. හරිද? ස්කන්ධ ක්‍රමාංකය. එතකොට මේ තියෙන ඉලෙක්ට්‍රෝන. හරිද? ඉලෙක්ට්‍රෝන තමයි බීටා කිරණ විදියට යන්නේ ප්‍රවේගය යම්කිසි ප්‍රවේගයකට පත් වුණාට පස්සේ යා මේ බීටා කිරණ කියලා අපි ඉලෙක්ට්‍රෝන වලට හඳුන්වනවා. හරිද? කැතෝඩ කිරණ කියලා කියන්නේ මේවම තමයි. හරිද? එතකොට අපිට ඒක සංකේතයකුත් දෙන්න පුළුවන්. මේවත් සංකේත විදියට පාවිච්චි කරනවා. මෙහෙමත් බීටා කිරණය අපිට පෙන්වන්න පුළුවන්. හරිද? බීටා කිරණ. ඊට පස්සේ ගැමා කිරණය ගත්තොත් ගැමා කිරණය කියන්නේ ස්කන්ධයක්වත් මේ පරමාණු ක්‍රමාංකයක්වත් නැති විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. හරිද? මේවා විද්‍යුත් චුම්බක තරංග නෙමෙයි. ඒක නිසා මේවා ආලෝකයේ ප්‍රවේගයෙන් නෙමෙයි ගමන් කරන්නේ. ඇල්ෆා බීටා කියන්නේ. හැබැයි ගැමා කිරණ කියන එක විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. ඒවා මේකට වඩා වේගයෙන් වැඩි ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. අපිට ඒක මෙන්න මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. ගැමා කියන අකුර දාලා බිංදුව ඒක නැටක් කමන්නේ. මේ තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. හරිද? විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. එතකොට එයා ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරනවා. හරිද?
ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරනවා මෙයා. එතකොට ඊට පස්සේ අපි තව පොඩ්ඩක් මෙන්න මේ බීටා කිරණය කියන එකේ තව පොඩි දෙයක් ඉගෙන ගන්න ඕන. ඉලෙක්ට්‍රෝන වල තියෙනවා අපි දන්නවනේ ඉලෙක්ට්‍රෝන කියන එක ඍණ 1යි කියලා ආරෝපණය. එතකොට තව අංශු හොයාගෙන තියෙනවා ඉලෙක්ට්‍රෝන ස්කන්ධයට සමාන හැබැයි ආරෝපණය ධන එකක් වෙන එක. හරිද? ඒකට අපි කියනවා පොසිටෝන කියලා. හරිද? එතකොට මේ බීටා කිරණය බීටා කියන මේ විකිරණ ඇතුලේ ආකාර දෙකක් ඉන්නවා. එකක් මේ ඍණ 1 කට්ටිය, අනිත් එක ධන 1 කට්ටිය. හරිද? ඒකට අපි කියන පොසිටෝන කියලා. ඒක මම පැත්තෙන් ඇඳලා පෙන්නන්නම්කෝ. මෙතනින් පොසිටෝන. පොසිටෝන කියලා කියන්නේ පොසිටෝන කියන්නේ පොසි කියලා කියන්නේ මේ ධනාත්මක වගේ කියන එකනේ අදහස පොසිටෝන. ඒකෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝන ස්කන්ධයටම සමානයි. හැබැයි මෙන්න මෙතන ආරෝපණය ධන 1යි. හරිද? කියන්නේ හරියට ප්‍රෝටෝනයක ආරෝපණයට සමානයි මෙයා. හැබැයි ප්‍රෝටෝනික ස්කන්ධයට සමාන නැහැ. මෙයා සමාන වෙන්නේ ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයට. ඒක නිසා තමයි මෙයා බීටා වල පොසිටෝන කියලා කියන්නේ. හරිද? මෙයා ඉලෙක්ට්‍රෝන, මෙයා පොසිටෝන. ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධයටම සමානයි. ආරෝපණය විතරක් වෙනස්. ධන ආරෝපණයක් තියෙනවා. එතකොට අපිට දාන්න පුළුවන් බීටා ධන 1 කියලා. හරිද? පොසිටෝන. හරිනේ? ඔන්න ඔය ටික පොඩ්ඩක් දැනගන්න ඕන විකිරණශීලතාවය යටතේ. ඊට පස්සේ විකිරණශීලතාවය යටතේ දැන් ඊට පස්සේ දැන් අපි කිව්වා විකිරණශීලතාවය කියන්නේ මොකක්ද කියලා. ඒක යටතේ අපි විකිරණ වර්ග 3ක් අඳුරගත්තා. විකිරණශීල කියන්නේ න්‍යෂ්ටි ස්ථායි බවට පත් වෙනකොට ඒ වලින් නිදහස් විය හැකි ප්‍රධාන විකිරණ වර්ග ටිකක් තමයි මේ ටික. හරිද? ඒ කියන්නේ අස්ථායි න්‍යෂ්ටියක් ස්ථායි වෙනකොට යම් ශක්තියක් නිදහස් කරනවා. ඒ ශක්තිය නිදහස් කරන්නේ විකිරණ විදියට කියලා අපි කිව්වා. ඒකයි විකිරණශීලතාවය කියලා කියන්නේ. ඒ විකිරණ වලින් මේ ඇල්ෆා, බීටා, ගැමා කියන ඒවා ප්‍රධාන වශයෙන්ම නිදහස් කරන මේ විකිරණ. ඒක නිසා ඒවා අපි මේ ගැන පොඩ්ඩක් සංකේත මොනවද, ඇල්ෆා කියන්නේ මොන වගේ හීලියම් නැස්ටි, බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝන, ඒ වගේ පොඩි පොඩි කරුණු ටිකක් ඉගෙන ගත්තා. එතකොට මේවල දැන් මේ තමයි ප්‍රධාන වශයෙන්ම මේ නැස්ටි ස්ථායි බවට පත් වෙනකොට නිදහස් වෙන්නේ. එතකොට මේවල විනිවිද යෑමේ ස්වභාවයයි අයනීකාරක හැකියාවයි කියලා දෙයක් ඉගෙන ගන්න තියෙනවා. විනිවිද යෑමේ ස්වභාවය. හරිද? අපි බලමු විනිවිද යෑමේ ස්වභාවය ගත්තොත් වැඩිපුරම විනිවිද යන්න පුළුවන් කාටද? වැඩිපුරම විනිවිද යන්න පුළුවන් ලොකු ස්කන්ධයකටද ස්කන්ධය පොඩිම එක්කෙනාටද? එතකොට අපි ගත්තොත් විනිවිද යාමේ හැකියාව වැඩි වෙන්නේ ස්කන්ධය පොඩි වෙන තරමට නේද? කියන්නේ මොකක් හරි හරහා අපිට යන්න පුළුවන් පොඩි කියන්නේ අපි අර පොඩි ඉඩසක් ගත්තොත් ඒක ඇතුළට ඒ ඉඩසට වඩා ලොකු එක්කෙනෙක්ව ඇතුළු දාන්න බෑනේ. ඊට වඩා පොඩි එක්කෙනෙක්ට හැබැයි ඉඩසින් යන්න පුළුවන්. ඒ වගේ තමයි විනිවිද යාමේ හැකියාව කියන එක. එතකොට ඇල්ෆා කියන්නේ ලොකු ස්කන්ධයක්. මෙතන තියෙන ප්‍රෝටෝන දෙකකුයි නියුට්‍රෝන දෙකකුයි. මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝනයක්. එතකොට ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය මීට සාපේක්ෂව ගොඩක් පොඩි. විද්‍යුත් චුම්බක තරංගයක් ගත්තොත් එතන ස්කන්ධයක් ඇත්තෙම නැහැ. එහෙනම් එයා නේද විනිවිද යාමේ හැකියාව වැඩිම වෙන්න ඕන. එහෙනම් මෙයා තමයි ගැමා කිරණය තමයි විනිවිද යාමේ හැකියාව වැඩිම. ඊට පස්සේ කවුද? බීටා. බීටා ගත්තම මේ දෙකම අයිති. හරිද? ඊට පස්සේ ඇල්ෆා. එහෙනම් ඊට පස්සේ අයනීකාරක හැකියාව ගත්තොත් අයනීකාරක හැකියාව කියන්නේ වායුමය පරමාණු අයන බවට පත් කිරීමේ හැකියාව. හරිද? අයනීකාරක හැකියාව. ඒක ගත්තොත් අයනීකාරක හැකියාව වැඩි වෙන්නේ ආරෝපණයේ අගය වැඩි වෙන තරමට. එතකොට ගැමා ගත්තොත් ආරෝපණයක් නැහැනේ. ගැමා ගත්තොත් ආරෝපණයක් නැති නිසා ගැමාගේ තමයි අඩුම අයනීකාරක හැකියාවක් තියෙන්නේ. ඊට පස්සේ බීටායි ඇල්ෆායි ගත්තොත් මේ හීලියම් නැස්ටි ඇතුළේ තියෙන ප්‍රෝටෝන දෙකක්. එතකොට මෙයාගේ ආරෝපණය ධන 2යි. හරිද?
ආරෝපණය ගත්තම ඇල්ෆා ධන 2යි බීටා ඍණ 1යි හෝ ධන 1යි හරිද ඔසිටෝන ධන 1යිනේ මෙයාගේ බිඳුවයි ආරෝපණ ගත්තොත් එහෙනම් ආරෝපණය වැඩිම ඇල්ෆා එහෙනම් එයා තමයි අයනීකාරක බලය වැඩිම වෙන්න ඕන ඊට පස්සේ ගැමාට වඩා වැඩි බීටා හරිද ඇල්ෆා තමයි වැඩිම ඔන්න ඔය ටික මේ විකිරණශීලතාවය යටතේ සරලව දැනගෙන ඉන්න ඕන මෙන්න මේ කරුණු ටික හරිද ඊට පස්සේ අපි බලමු මේ ඇල්ෆා කියන බීටා කියන ගැමා කියන නිදහස් වෙන්නේ ප්‍රධාන වශයෙන් නිදහස් වෙන මොන වගේ අවස්ථාවලද මොන වගේ නැස්ටි මේ ස්ථාය වෙනකොටද කියලා බලමු හරි අපි බලමු දැන් කොහොමද අපි අර කතා කරපු ඇල්ෆා බීටා ගැමා කියන මේ අංශු කොහොමද බලමු අපි මේ ඒ කියන්නේ විමෝචනය වෙනකොට න්‍යෂ්ටි වලට වෙන්නේ මොනවද කියලා අපි බලමු. හරිද? අපි ගත්තොත් මෙහෙම ඇල්ෆා අංශු විමෝචනය ගැන සැලකුවොත් ඇල්ෆා අංශු විමෝචනය කියන එක සැලකුවොත් හරිද? ඇල්ෆා අංශු විමෝචනය සැලකුවොත් අපිට එයාව මේ පොදු සමීකරණයකින් ලියන්න පුළුවන් මෙන්න මේ විදියට. හරිද? අපි හිතමු අස්ථායි න්‍යෂ්ටියක් තියේ කියලා x කියලා. හරිද? අස්ථායි න්‍යෂ්ටියක් තියේ කියලා හිතමු x කියලා. එයාගේ පරමාණු ක්‍රමාංකය Z ස්කන්ධ ක්‍රමාංකය a කියලා හිතන්නකො. මේ තියෙන අස්ථායි න්‍යෂ්ටියක්. මේ කතා කරන්නේ නැහැ ඇල්ෆා අංශුවක් විමෝචනය වෙද්දී සිදුවෙන මේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන දේ මේ කියන පොදු සමීකරණයක් වගේ එකක්. හරිද? එතකොට x කියලා අස්ථායි න්‍යෂ්ටියක් තියෙන එයාගේ පරමාණු ක්‍රමාංකය Z ස්කන්ධ ක්‍රමාංකය a. ඊට පස්සේ එයා හිතන්න එයා මෙහෙම ඇල්ෆා අංශුවක් බවට ඇල්ෆා අංශුවක් විමෝචනය කරනවා කියලා. හරිද? දැන් අපි දන්නවා කෙමිස්ට්‍රි වල ඉගෙනගෙන තියෙනවා අර න්‍යෂ්ටික සමීකරණ තුලිත කිරීම කියන එක. හරිද? එතකොට මෙයා ඇල්ෆා අංශුවක් විමෝචනය කරනවා නම් මේ න්‍යෂ්ටියෙන් මෙයාගෙන් හැදෙන්න පුළුවන් දේ මොකද්ද? අපි හිතමු මේක y කියලා. y ගාව තියෙන්න ඕන ස්කන්ධ ක්‍රමාංකය කීයද? මෙයා Z මෙතන දෙකක් තියෙනවා. අපි දන්න න්‍යෂ්ටික තුලිත කිරීමේදී ස්කන්ධ දෙපැත්තේ තියෙන ස්කන්ධ ක්‍රමාංකයි පරමාණු ක්‍රමාංකයි සමාන වෙන්න ඕන එකතු. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන පරමාණු ක්‍රමාංක එකතුවට මේ පැත්තේ තියෙන පරමාණු ක්‍රමාංක එකතුව සමාන වෙන්න ඕන. මේ පැත්තේ තියෙන ස්කන්ධ ක්‍රමාංක එකතුවට මේ පැත්තේ තියෙන මේ දේවල් වල ස්කන්ධ ක්‍රමාංක එකතුව සමාන වෙන්න ඕන. හරිද? එතකොට ඒක නිකන් අර සාමාන්‍ය මේ රසායනික සමීකරණ තුලිත කරන විදිය වගේ දෙයක් වගේම තමයි ටිකක්. හරිද? ඒකෙත් කරන්න තියෙන පරමාණු ක්‍රමාංක සමාන කරන එකයි ස්කන්ධ ක්‍රමාංක සමාන කරන එක. දැන් ඒකවල මෙතනින් Z කියන පරමාණු ක්‍රමාංකයෙන් මෙතන ඇවිල්ලා තියෙන 2 කියන පරමාණු ක්‍රමාංකයක්. එතකොට ඉතුරු වෙන්නේ කීයද? Z ඍණ 2 නේද? එතකොට අපිට පුළුවන් මෙයාගේ පරමාණු ක්‍රමාංකයේ විදිහට Z ඍණ 2 කියලා දාන්න. හරිද? Z ඍණ 2. ඊට පස්සේ ස්කන්ධ ක්‍රමාංකයේ විදිහට මෙතන a කියලා ස්කන්ධ ක්‍රමාංකයක් තියලා තියෙනවා. ඇල්ෆා අංශුවේ ස්කන්ධ ක්‍රමාංකය 4යි. එහෙනම් අලුතෙන් හැදෙන මේ එකේ ස්කන්ධ ක්‍රමාංකය වෙන්න ඕන a ඍණ 4. නේද? එතකොට ඇල්ෆා අංශුවක් නැත්නම් ඇල්ෆා විකිරණයක් නිදහස් කරනකොට වෙලා තියෙන්නේ යම් කිසි අස්ථායි මූලද්‍රව්‍යයක් තියලා තියෙනවා. එයා පත් වෙලා තියෙනවා. මෙයා පත් වෙලා තියෙනවා සම්පූර්ණයෙන්ම වෙනස් මූලද්‍රව්‍යයක් බවට. හරිද? ඇයි මම සම්පූර්ණයෙන් වෙනස් මූලද්‍රව්‍යයක් කියලා කිව්වේ? මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය වෙනස් වෙනකොට එයා සම්පූර්ණයෙන් වෙනස් මූලද්‍රව්‍යයක් බවට පත් වෙනෝනේ. මෙයාගේ පරමාණු ක්‍රමාංකය Z, මෙයාගේ පරමාණු ක්‍රමාංකය Z ඍණ 2. ඒ කියන්නේ මේ x මූලද්‍රව්‍ය මේ x කියන මූලද්‍රව්‍යයේ ආවර්තිතාවයේ තියෙන තැනට වඩා
දෙකක් පිටිපස්සෙන් තමයි මේ y කියන එක තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි නිකන් පොඩි උදාහරණයක් විදිහට ගත්තොත් මේක නිකන් ඇලුමිනියම් කියලා හිතන්නකො. මේ බොරු ඒවා හොඳ ඇලුමිනියම් කියලා හිතන්නකො. එතකොට මෙයා ඉන්න ඕන ඇලුමිනියම්ට දෙකක් කලින්. හරිද? ඊළඟ සෝඩියම් වගේ. හරිද? ඔන්න ඔය වගේ. එතකොට සම්පූර්ණයෙන්ම වෙනස් මූලද්‍රව්‍යයක් තමයි මෙතනින් ඇති වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් ඇල්ෆා අංශු වල පොදු සමීකරණය ඉන්නේ ඔන්න ඔය විදිහට. හරිද? ඊට පස්සේ අපි බලමු බීටා වල කොහොමද කියලා. බීටා වල තියෙනවනේ මේ ආකාර දෙකක්. බීටා අංශු වල ආකාර දෙකක් තියෙන එකක් වේගයෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝන, අනිත් එක පොසිට්‍රෝන. හරිද? එතකොට අපි බලමු වේගයෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝනයක් හැදෙනකොට මේ පරමාණුවකට වෙන දේ. හරිද? එතකොට මේ අපි මේ මූල මේ x Z a කියන මේ මූලද්‍රව්‍යම ගමුකෝ. හැම එකටම මේක ගත්තම ලේසි. හරිද? මතක තියාගන්න ලේසි. එතකොට x Z a කියන එකට a කියන එකෙන් බීටා මයිනස් එකක්. ඒ කියන්නේ වේගෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝනයක්. හරිද? නිදහස් කරනවා කියන හිතන්නකො. එතකොට මොකද වෙන්නේ? x කියන එකේ පරමාණු ක්‍රමාංකය Z. හරිද? මෙයාගේ පරමාණු ක්‍රමාංකය ඍණ 1යි. හරිද? දැන් මේ පැත්තේ ඍණ 1ක් වෙලා මේ පැත්තේ Z වෙනවා නම් හරිද? හැදෙන මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකය Z ධන 1ක් තියෙන්න ඕන නේද? එතකොට මේ Z ධන 1කින් මේ ඍණ 1 අඩු වෙලා Z කියන එක හැදෙනවා. හරිද? ඊට පස්සේ A කියන එක බලන්නකො. මෙතන බිඳුවයි නම් මේ A කියන එක සම්පූර්ණයෙන්ම මෙයා ගාව තියෙන්න ඕන. හරිද? එතකොට දැන් මොකද උනේ? බීටා අංශු බීටා මයිනස් එකක් විමෝචනය කරනකොට x z a කියන මේ අස්ථායි නැස්ටිය පත් වෙනා ඒත් වෙනස් මූලද්‍රව්‍යයක් බවට. හැබැයි මෙයාට වඩා මෙයා ආවර්තයගේ එකක් ඉස්සරහින් ඉන්නේ. හරිද? ඒ කියන්නේ මෙයා සෝඩියම් නම් මෙයා මැග්නීසියම් වගේ. ඒ වගේ. කියන්නේ බොරු උදාහරණයක් ගත්තහම ඒ කියන්නේ ඒ වගේ. ඒකත් සම්පූර්ණයෙන්ම වෙනස් මූලද්‍රව්‍යයක් බවට පත් වෙනවා. මේ බීටා අංශුවක් මේ බීටා මයිනස් එකක් විමෝචනය කරනවා. හරිද? ඊට පස්සේ බීටා දැන් මෙතන තව දෙයක් වෙනවා. මේ කියන්නේ මෙතන ඔයාලගේ සිලබස් එකේ දීපු මේ සමීකරණ වල දීලා තියෙන මෙන්න මෙහෙම අංශුවක්. මේක එන විදිය මේ දැනගන්න ඕනේ. මෙහෙම අංශුවක් දීලා තියෙනවා. මේකට කියනවා ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ කියලා. හරිද? ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ කියලා. ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝවක් මේ පිට වෙනවා මෙතනින් බීටා මයිනස් එකක් යනකොට. මේක මේ කියන්නේ මේක අර සම්මත අංශුවක්වත් මුකුත් නෙවෙයි, නිකන් ශක්තියක් කියලා තමයි අපි සලකන්නේ. හරිද? ශක්තියක් කියන්නේ ශක්තියක් වගේ දෙයක් කියලා. මේක මේ මෙන්න මේන් එකක් පිට වෙනවා බීටා මයිනස් එකක් යනකොට. මේක නිකන් දැනගෙන හිටියම ඇති. හරිද? මේක සුළු කරන්න ඒක ඕන වෙන්නේ නැහැ. හරිනේ? ඒ කියන්නේ මේක නිකන් පරමාණුවක් ඇතුළේ තියෙන හරියට මේ කියන්නේ පරමාණුවක් ඇතුළේ තියෙන උප අංශුවක් වගේ එකක්. කියන්නේ දැන් නියුට්‍රෝන, ප්‍රෝටෝන කියන තව කුඩා අංශු වලට බෙදන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනෝනේ. අන්න ඒ වගේ අංශුවක් තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ කියන එක. හරිද? ඒකෝර ඒ වගේ එකක් ගැලවිලා එනවා. ඒක මතක තියාගන්න. ඒක මෙතන මේ සමීකරණය සුළු කරන්න ඕන වෙන්නේ නැහැ. ඒක නිකන් මතක තියාගන්න මේ වගේ එකක් එනවා කියලා. හරිද? ඊට පස්සේ අපි බලමු බීටා ප්ලස් එකක් නිදහස් වෙනකොට මොකක්ද වෙන්නේ කියලා. ඒක නිකන් හිතලා බලන්නකො. මම මෙතන ලියන්න කලින් හිතලා බලන්න හැදෙන්න ඕන එකේ පරමාණු ක්‍රමාංකය කීයද, ස්කන්ධ ක්‍රමාංකය කීයද කියලා. මෙයාගේ බීටා ප්ලස් ගේ පරමාණු ක්‍රමාංකය මෙතන ධන 1යි.
මෙයා ඉසෙඩ් නම් එහෙනම් මෙතන තියෙන්න ඕනේ ඉසෙඩ් ඍණ එකනේ. ඊට පස්සේ මෙතන A මෙතන බිඳුව එහෙනම් ආයේ මෙතන A වෙනවා. එහෙනම් මෙයා ඉන්නේ මෙයාට වඩා ආවර්තිතාවක එකක් පිටිපස්සෙන්. ඒ කියන්නේ මෙයා මැග්නීසියම් නම් මෙයා සෝඩියම් වගේ. ඒ කියන්නේ ආවර්තිතාවක එකක් කොටුවක් පිටිපස්සෙන් තමයි ඉන්නේ. හරිද? එතකොට මෙතනදිත් වෙන්නේ තිබ්බ මූලද්‍රව්‍ය වෙනස් වෙලා වෙනත් මූලද්‍රව්‍යයක් බවට පත් උනේ. හරිද? ඊට පස්සේ මෙතනදී නිදහස් වෙනවා මේ වගේම ඒකට අපි කියනවා ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ කියලා. හරිද? ප්‍රති ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ කියන එක මේ යලවිලා එනවා. හරිද? මේක එච්චරම දැනගන්න ඕනේ නැහැ. ඒක නිකන් මතක තියාගන්න මේ වගේ අංශුවක් යලවිලා වගේ. හරිද? ඊට පස්සේ අපි ඇල්ෆා විමෝචනය බැලුවා බීටා අංශු වල මේ බීටා මයිනස් එක බීටා ප්ලස් එක විමෝචනය වෙන විදිය බැලුවා. හරිද? ඊළඟට බලන්න යන්නේ ගැමා මේ විකිරණ විද්‍යුත් චුම්බක තරංග වර්ගයක් වෙන ගැමා විකිරණ නිදහස් වෙනකොට මේ මූලද්‍රව්‍යයකට වෙන දේ. හරිද? ඒකටත් අපි ගමු අර මේ ගත්ත මූලද්‍රව්‍යයම x ගේ Za කියන එක. එතකොට මේකෙන් ගැමා අංශුවක් නිදහස් වුණොත් හැදෙන්න ඕන කවුද? බලන්නකො. මෙතන පරමාණු ක්‍රමාංකය Z, මෙතන බිඳුව. එහෙනම් මෙයාට තියෙන්නත් ඕනේ Z. හරිද? මෙයාගේ පරමාණු ස්කන්ධ ක්‍රමාංකය A, මෙයාගේ මෙතන බිඳුව. එහෙනම් මෙතන තියෙන්නත් ඕනේ A. හරිද? අපි දන්න පරමාණු ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි සමාන නම් මේ තියෙන මූලද්‍රව්‍යම තමයි මෙතනටත් එන්න ඕන. එහෙනම් කොහොමද මේ ගැමා කිරණයක් කියන එක නිදහස් වුනේ? මම ඔයාලට විකිරණශීලීතාවය කියලා දෙනකොටම කිව්වා සමහර මූලද්‍රව්‍ය තියෙනවා එයාට දරා ගන්න පුළුවන් ශක්තියට වඩා වැඩි ශක්තියක් තියාගෙන ඉන්නේ. කියන්නේ සැකැඹුණු අවස්ථාවටපත් වෙච්ච මූලද්‍රව්‍ය. ඒ මූලද්‍රව්‍ය එයා ගාව තියෙන අංශු නිදහස් කරන්නේ නැතුව එයා ගාව අර තිබිච්ච අතිරික්ත ශක්තිය විද්‍යුත් චුම්බක තරංගයක් විදියට නිදහස් කරනවා. අපි දන්නවනේ විද්‍යුත් චුම්බක තරංග අර ෆෝටෝන විදියට ශක්තිය අරන් යනවා කියලා ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඉගෙන ගත්තේ. ඒ වගේ මෙයා ගාව මේ සැකැඹුණු අවස්ථාවටපත් වෙන්න තිබුණ වැඩිපුර අමතර ශක්තිය එයා ගැමා කිරණයක් බවට නිදහස් කරනවා. එතකොට ගැමා කිරණයේදී අංශු අයින් වෙන්නේ නැහැනේ. ඒක නිසා මේ තිබිච්ච පරමාණු ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි ඒ විදිහටම තියෙනවා. එතකොට මෙතන වෙන එකම දේ සැකැඹුණු අවස්ථාවේ තිබිච්ච මූලද්‍රව්‍ය ස්ථායී අවස්ථාවට එන එක. ඒ කියන්නේ හරියට අපි අර මෙහෙම එන්තැල්පි ප්‍රස්ථාරයක් යනදොත් මෙයා ඉන්නේ මේ උඩ. හරිද? මේ සැකැඹුණු එක්කෙනා ඉන්නේ උඩ. හරිද? මෙයා පල්ලෙහාට ශක්තිය නිදහස් කරලා x බවට පත් වෙනවා. x plus මේ x මේ ඩෑෂ් කියන එක x බවට පත් වෙනවා. එතකොට මෙතනින් මේ ගැමා කිරණය නිදහස් වෙනවා. ගැමා කිරණය කියන්නේ අංශුවක් නෙවෙයි මේ විද්‍යුත් චුම්බක විකිරණයක්. හරිද? මෙතනදී පාටිකල්ස් කියන අංශු නිදහස් වීමක් වෙන්නේ නැහැ. මේ ආගාදීච්ච අර අමතර ශක්තිය ගැමා කිරණයක් විදිහට නිදහස් කරන එක කරන්නේ. හැබැයි අර ඇල්ෆා බීටා ගත්තොත් මේ තිවිච්ච අස්ථායී න්‍යෂ්ටිය වෙනස් වෙලා අලුත්ම න්‍යෂ්ටියක් තමයි හැදෙන්නේ. මේ ඇල්ෆායි බීටයි විමෝචනය ගත්තොත් ඒකෙදි තිවිච්ච මූලද්‍රව්‍යයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් මූලද්‍රව්‍යයක් තමයි හැදෙන්නේ. හරිද? ඒ හිතන්නේ මෙහෙම පාටිකල්ස් ගැලවිලා යනවානේ. මේ ඉලෙක්ට්‍රෝන වෙනස්, මේ ප්‍රෝටෝන වෙනස් වෙනවා, නියුට්‍රෝන වෙනස් වෙනවා සංඛ්‍යා. ඒක නිසා මේ අලුත් මූලද්‍රව්‍යයක් බවට පත් වෙනවා. මෙතනදී හැම මොකුත් වෙන්නේ නැහැ. තිවිච්ච වැඩිපුර තියාගෙන ඉඳපු ශක්තිය ගැමා කිරණයක් විදිහට නිදහස් කරලා සාමාන්‍ය අවස්ථාවට පත් වෙනවා. හරිද? ඔන්න ඔහොම තමයි අපි ඇල්ෆා බීටා ගැමා කියන එකේ මේ ඇල්ෆා බීටා ගැමා කියන එකේ අපි පොදු සමීකරණ ලිව්වොතින් ওই විදිහට තමයි එන්නේ යාළගේ නිදහස් වීම. ඊට පස්සේ අපිට තියෙනවා අලුත් කොටසකට යන්න.
පෘථක්කරණය කියලා ඒකේ මාතෘකාව පෘථක්කරණය. හරිද? මේ මොකද්ද කියලා කියලා දෙන්නම්. මේකේ මාතෘකාව පෘථක්කරණය. එතකොට පෘථක්කරණයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ ඇල්ෆා බීටා අංශු විමෝචනය වෙද්දී තිවිච්ච නැස්ටියෙන් අලුත්ම නැස්ටියක් හැදෙනවායි කියලා. හරිද? එතකොට පෘථක්කරණය කියලා කියන්නේ ඔහොම තිවිච්ච නැස්ටියක්, ඒ කියන්නේ ආරම්භයේ අපි ගත්ත අස්ථායි නැස්ටියක් වෙනත් නැස්ටියක් බවට පත්වීමට තමයි අපි පෘථක්කරණයක් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ හිතමු අපි මෙහෙම රෙනෝන් කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා. මේ මූලද්‍රව්‍යයක නැස්ටියක් තියෙනවා. එයා පත් වෙනවා තෝරියම් කියන මූලද්‍රව්‍යය බවට. හරිද? එතකොට මෙයාගේ තිවිච්ච මාතෘ නැස්ටිය දුහිතෘ නැස්ටියක් බවට පත් වෙනවා. හරිද? ඔන්න ඕකට අපි කියනවා එක පෘථක්කරණයක් කියලා. හරිද? එතකොට එක පෘථක්කරණයක් කියන්නේ ආරම්භයේ අපිට දීලා තියෙන මොකක් හරි නැස්ටි වර්ගයක් වෙනස් වෙලා තව අලුත් නැස්ටියක් බවට පත් වෙන එක. හරිද? ඊට පස්සේ මේ පෘථක්කරණය කියන එක දැන් මේ අපි කතා කරේ එක නැස්ටියකටනේ. ගන්නකො අපිට නැස්ටි 1000ක් විතර දෙනවා. හරිද? නැස්ටි 1000ක් විතර දෙනවා. මේ ආරම්භයේ නැස්ටි 1000ක් දෙනවා. ඒ 1000ම මේ රෙනෝන්. හරිද? නැස්ටි 1000ක් දෙනවා. ඒ ඔක්කොම රෙනෝන්. හරිද? එතකොට හිතන්න තප්පර 3ක් යනකොට මෙතන දැන් රෙනෝන් නැස්ටි 1000ක් තියෙනවා. හරිද? හිතන්න මෙහෙම තප්පර 3ක් ගත වෙනකොට මේ රෙනෝන් වලින් හරිද 250ක් තෝරියම් බවට පත් වෙනවා. එතකොට ඉතුරු වෙන රෙනෝන් ගාන කීයද? ඉතුරු වෙන රෙනෝන් ගාන මේ 1000ක් තිබ්බා. 1000න් 250ක්. හරිද? 1000න් 250ක් රෙනෝන් මේ තෝරියම් බවට පත් වෙනවා. එහෙනම් ඉතුරු වෙන ගාන රෙනෝන් 750යි නේ. රෙනෝන් මූලද්‍රව්‍යයේ 750ක් නැස්ටි ඉතුරු වෙනවා. ඊට පස්සේ හැදෙනවා තෝරියම් නැස්ටි 250ක්. හරිද? තෝරියම් නැස්ටි 250ක් හැදෙනවා. හරිද? එතකොට දැන් යම්කිසි කාලයක් ගත වෙනකොට මේ දීපු මාතෘ නැස්ටි සංඛ්‍යාව අඩු වෙලා අලුත් නැස්ටි සංඛ්‍යාවක් හැදුණානේ. හරිද? එතකොට දැන් එක පෘථක්කරණයක් කියලා කියන්නේ එක නැස්ටියක් වෙනත් නැස්ටියක් බවට පත් වෙන එක. ඒතකොට දැන් මෙතන නැස්ටි 250ක් තවත් නැස්ටි 250ක් බවට පත් වෙලා මේ ඉතුරු ටික. හරිද? මේ තාම මේ තෝරියම් වෙච්ච නැති රෙනෝන් ටික. හරිද? එතකොට අපිට පුළුවන් මේකට පෘථක්කරණ ශීඝ්‍රතාවය කියලා එකක් හොයන්න. හරිද? මම මෙතන 3 නැතුව 5 ගන්නම්කෝ. 5 ගත්තොත් ලේසි. හරිද? තප්පර 5යි කියලා ගන්නම්. එතකොට පෘථක්කරණ ශීඝ්‍රතාවයක් කියලා හොයන්න පුළුවන්. ශීඝ්‍රතාවයක් කියන්නේ මොකද්ද? තප්පරයකට වෙන දෙයක් නේ. ශීඝ්‍රතාවය විදිහට අපි හැමතිස්සෙම ගන්නේ යම් කිසි දෙයකින් තප්පරයකදී සිදුවෙන දෙයක්. හරිද? එතකොට හිතලා බලන්න තප්පර 5කට නැස්ටි 250ක් තෝරියම් බවට පත් වෙනවා නම් තප්පර එකකදී නැස්ටි කීයක් තෝරියම් බවට පත් වෙනවද? මේක 5න් බෙදන්න ඕනනේ. 5න් බෙදුවම එනවා 50යි කියලා. එහෙනම් තප්පරයකට නැස්ටි 50යි. ඒ කියන්නේ මෙයාගේ පෘථක්කරණ ශීඝ්‍රතාවය කියන එක 50යි. හරිද? පෘථක්කරණ ශීඝ්‍රතාවය කියලා කියන්නේ තප්පරයකට වෙනස් වෙන නැස්ටි සංඛ්‍යාව. හොඳ? ඒක හොඳට මතක තියාගන්න. තප්පරයක් තුලදී වෙනස් වෙන නැස්ටි සංඛ්‍යාවට අපි කියන පෘථක්කරණ ශීඝ්‍රතාවය කියලා. හරිද? පෘථක්කරණයක් කියලා කියන්නේ එක නැස්ටියක් වෙනත් නැස්ටියක් බවට පත් වෙන එකට. පෘථක්කරණ ශීඝ්‍රතාවය කියලා කියන්නේ තප්පරයක් තුලදී පෘථක්කරණය වෙන නැස්ටි සංඛ්‍යාවට. හරිද? අන්න තප්පරයක නැස්ටි 50 නම් පෘථක්කරණ ශීඝ්‍රතාවය නැස්ටි 50යි. හරිද? තප්පරයක නැස්ටි 10ක් නම් පෘථක්කරණ ශීඝ්‍රතාවය 10යි. හරිද? එහෙම අපි කියන්නේ. එතකොට මේකට
විද්‍යාඥයෝ විකිරණශීලීතාවය ගැන පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක් හොයාගෙන තියෙනවා මෙන්න මෙහෙම සම්බන්ධයක්. මේ පෘථග්කරණ ශීඝ්‍රතාවය කියන එකට පෘථග්කරණ ශීඝ්‍රතාවය කියන එක අපිට හොයන්න පුළුවන් මෙහෙම ඩෙල්ටා n කියලා මම ගත්තේ මේ වෙනස් වෙච්ච න්‍යෂ්ටි සංඛ්‍යාව කාලයෙන් බෙදුවම හරිද වෙනස් වෙච්ච න්‍යෂ්ටි සංඛ්‍යාව ඩෙල්ටා n කියන්නේ මෙතන වෙනස් වෙච්ච න්‍යෂ්ටි සංඛ්‍යාව ඊට ගත වෙච්ච කාලයෙන් බෙදුවම අපිට එනවා පෘථග්කරණ ශීඝ්‍රතාවය කියන එක. හරිද? මේකටම සක්‍රීයතාවය කියලා කියනවා. හරි? සක්‍රීයතාවය කියලා කියනවා. මේක පෘථග්කරණ ශීඝ්‍රතාවය. පෘථග්කරණ ශීඝ්‍රතාව හරිද? සමානයි ඩෙල්ටා n බෙදීම t. අපි මෙයා ගමුකෝ මෙහෙම ආරම්භක න්‍යෂ්ටි සංඛ්‍යාව n0 කියලා. හරිද? එතකොට n0 කියලා ගමු. එතකොට පෘථග්කරණ ශීඝ්‍රතාව. එතකොට මේ පෘථග්කරණ ශීඝ්‍රතාවය කියන එක හරිද? හොයාගෙන තියෙනවා මේ පෘථග්කරණ ශීඝ්‍රතාවය කියන එක අනුලෝම සමානුපාතික වෙනවලු දැනට පවතින න්‍යෂ්ටි ගානට. හරිද? දැනට පවතින න්‍යෂ්ටි ගාන කියන සලකන්න හැමතිස්සෙම අපි මේ ආරම්භයේ තිබිච්ච න්‍යෂ්ටි ගානට. හොඳයි? ඒ කියන්නේ ආරම්භයේ තිබිච්ච න්‍යෂ්ටි ගානට තමයි මේ අපි මේ දැනට පවතින න්‍යෂ්ටි ගාන කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පෘථග්කරණ ශීඝ්‍රතාවය වෙන්නේ මෙන්න මෙච්චරක න්‍යෂ්ටි සංඛ්‍යාවක් තිබුණොත් කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ න්‍යෂ්ටි 1000ක් තියෙනකොට දැන් මෙතන න්‍යෂ්ටි 1000ක් තියෙනකොට පෘථග්කරණ ශීඝ්‍රතාවය 50යි. හරිද? න්‍යෂ්ටි 1000ක් තියෙනකොට පෘථග්කරණ ශීඝ්‍රතාවය 50යි අපිට. හරිද? 50යි. ඊළඟ මේක දැන් න්‍යෂ්ටි 500ක් වුණා කියලා. හරිද? න්‍යෂ්ටි 500ක් වෙනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ න්‍යෂ්ටි දැන් මෙතන න්‍යෂ්ටි මම 750යි නේද තියෙන්නේ. ඉතින් අපි න්‍යෂ්ටි 50ක් තියෙන මේ නියදියක් ගත්තයි කියලා. sorry න්‍යෂ්ටි 500ක් තියෙන මූල නියදියක් ගත්තයි කියලා හිතන්නකෝ. එතකොට එයාගේ මේ රෙනෝන් තෝරියම් බවට පත් වෙන පෘථග්කරණ ශීඝ්‍රතාවය මේකට අනුව අපිට හොයන්න පුළුවන්. මේක x කියලා දාගත්තොත් මෙතන ප්‍රතිලෝම අනුලෝම සම්බන්ධ දෙක බෙදලා අපිට x කියන එක හොයාගන්න පුළුවන්. හෙව්වම එනවා 25යි කියන්නේ. හරිද? එතකොට දැනට පවතින න්‍යෂ්ටි සංඛ්‍යාව කියලා ගන්න අපි හැමතිස්සෙම යම් පියවරකදී ආරම්භයේ තිබිච්ච න්‍යෂ්ටි ගණන. හරිද? හොඳට මතක තියාගන්න මේ n කියලා ගන්න අපි සාමාන්‍යයෙන් මේ යම් කිසි පියවරකදී ආරම්භයේ තියෙන න්‍යෂ්ටි සංඛ්‍යාවට. ඒ කියන්නේ n.0 මේ 1000 කියන එක 750 වෙනවා. ඊළඟට 750 කියන එක 500 වෙනවා. 500 කියන එක 250 වෙනවා. ඒ වගේ වෙනකොට ඒ දැනට තියෙන න්‍යෂ්ටි සංඛ්‍යාවට මේ පෘථග්කරණ ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි කියලා තමයි කියන්නේ. හරිද? එතකොට අපි හැමතිස්සෙම ගන්න මේ යම් කිසි තනි පියවරකදී ආරම්භයේ තිබිච්ච න්‍යෂ්ටි සංඛ්‍යාව තමයි මේ දැනට පවතින න්‍යෂ්ටි සංඛ්‍යාව විදිහට සලකන්නේ. හරිද? එතකොට අපිට මෙන්න මෙහෙම පොඩි ප්‍රස්ථාරයක් ගන්න පුළුවන්. මෙන්න මේ මෙහෙම ප්‍රස්ථාරයක් ගන්න පුළුවන්. මෙතෙන්ට දැනට පවතින න්‍යෂ්ටි සංඛ්‍යාව දාලා ඊට පස්සේ මෙතෙන්ට පෘථග්කරණ ශීඝ්‍රතාවය කියන එක දාන්න. හරිද? පෘථග්කරණ ශීඝ්‍රතාවය කියන්නේ. එතකොට ඒක මෙන්න මේ වගේ තමයි විචලනය වෙන්නේ. හරිද? ඒ කියන්නේ දැනට පවතින න්‍යෂ්ටි සංඛ්‍යාව වැඩි නම් පෘථග්කරණ ශීඝ්‍රතාවයත් වැඩි. හරිද? දැනට පවතින න්‍යෂ්ටි සංඛ්‍යාව sorry මේ මෙතන කාලයත් එක්ක හරි කාලයත් එක්ක ගත්තොතින් කාලය යන්න තියෙන න්‍යෂ්ටි සංඛ්‍යාව අඩු වෙනවනේ. ඒ කියන්නේ 1000ක් තියච්ච එකන 750ක් වෙනවා. 750ක් වුණාට පස්සේ
එයා ඊළඟ පියවරේදී 750 500 වෙන්න ගතවන යද්දී තියෙන මේ පෘථග්කරණ ශීඝ්‍රතාවය මීට වඩා අඩුයි. හරිද? අඩු වෙනවා. ඊට පස්සේ 500 ආයි 250 වෙනකොට පෘථග්කරණ ශීඝ්‍රතාවය තව ටිකක් අඩු වෙනවා. හරිද? එන්න අඩු වෙවි තමයි යන්නේ පෘථග්කරණ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ආරම්භයේ දැන් 1000කින් මේ 250ක් පෘථග්කරණය වෙන්න ආරම්භයේදී තප්පර 5ක් ගිහිල්ලා තියෙනවනේ. එහෙනම් 500කින් 250ක් පෘථග්කරණය වෙන්න තප්පර 10ක් යනවා. හරිද? ඒ කියන්නේ කාලය එන්න වැඩි වෙනවා. ශීඝ්‍රතාවය එන්න වැඩි වෙනවා. හරිනේ? ශීඝ්‍රතාවය එන්න අඩු වෙනවා. කාලයත් එක්ක ශීඝ්‍රතාවය එන්න අඩු වෙනවා. අපි මේකට ප්‍රස්ථාරය කියන්නේ මේ n එක ඩෙල්ටා n වැඩිම t කියන එක ඒක එන්නේ මෙතන අනුලෝම සමානුපාතය කියන්නේ. එතකොට මෙතන නියතයක් දාලා අපිට සමාන ලකුණක් ගන්න පුළුවන්. මේ වගේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් තමයි n එක ඩෙල්ටා n වැඩිම t කියන එකට එන්නේ. හරිද? යන පෘථග්කරණ ශීඝ්‍රතාවය දැනට පවතින නැස්ටි සංඛ්‍යාවත් එක්ක යනදම මෙහෙම එන්නේ. කියන්නේ දැනට පවතින නැස්ටි සංඛ්‍යාව වැඩි නම් පෘථග්කරණ ශීඝ්‍රතාවය වැඩි. දැනට පවතින නැස්ටි සංඛ්‍යාව අඩුයි නම් පෘථග්කරණ ශීඝ්‍රතාවය අඩුයි. හරිද? ඔන්න ඔය වගේ තමයි වෙනස් වෙන්නේ. හරි. එතකොට පෘථග්කරණය කියන එක තේරුණානේ නේද? ඊට පස්සේ යමු මේකේ තියෙනවා අර්ධ ආයු කාලය කියලා එකක්. අර්ධ ආයු කාලය කියන එකට යමු. හරි. අර්ධ ආයු කාලය කියන්නේ මොකක්ද? අර්ධ ආයු කාලය කියලා කියන්නේ හරිද? අර්ධ ආයු කාලය කියලා කියන්නේ අපි ගන්න යම්කිසි ආරම්භක න්‍යෂ්ටි සංඛ්‍යාවක් එම න්‍යෂ්ටි සංඛ්‍යාවෙන් හරි අඩක් බවට පත් වෙන්න ගතවන කාලය. හරිද? මේකට අපි කියනවා t½ කියලා නැත්නම් අර්ධ ආයු කාලය කියලා. හරිද? මෙතනට t කැපිටල් T½ හරිද? t½ කියලා කියන අර්ධ ආයු කාලය කියලා කියන්නේ. එතකොට දැනට පවතින නැස්ටි සංඛ්‍යාව ඒකෙන් හරි අඩක් බවට පත් වෙන්න ගතවන කාලය. හරි මේක කෙමිස්ට්‍රි වල උගන්වලා ඇති. හරිද? යම් මූල මේ යම් පරමාණු සංඛ්‍යාවක් එයාගේ හරි අඩක් බවට පත් වෙන්න ගතවන කාලයට අර්ධ ආයු කාලය කියලා අපි කියනවා. හරිද? මෙතනදී අපි සලකන්නේ නැස්ටි. හරිද? ඒ නිසා නැස්ටි සංඛ්‍යාවෙන් හරි අඩක් බවට පත් වෙන්න ගතවන කාලයට අර්ධ ආයු කාලය කියලා කියනවා. හරිද? එතකොට n නෝඩ් බෙදීම දෙකක් වෙන්න t½ යනවා නම් n නෝඩ් බෙදීම දෙක n නෝඩ් බෙදීම හතරක් වෙන්නත් මොකද වෙන්නේ? මේ තියෙන්නේ දැනට පවතින ගානට වඩා දැනට පවතින ගානෙන් හරි අඩක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට අර්ධ ආයු කාලයක්ම තමයි ගත වෙන්නේ. හරිද? මෙතෙන්ට අර්ධ ආයු කාලයක්ම තමයි ගත වෙන්නේ. ඊට පස්සේ n නෝඩ් බෙදීම 4 n නෝඩ් බෙදීම 8 වෙන්න ඒ අර්ධ ආයු කාලයක්ම තමයි ගත වෙන්නේ. හරිද? ඇයි තිබ්බ ගානෙන් භාගයක් වෙන්නනේ. මේ එක මූලද්‍රව්‍යයක මේ එක මූලද්‍රව්‍යයක් ගැන විතර හැබැයි ඔක හරියන්නේ. කියන්නේ අපි රෙනෝන් කෙනෙක් ගත්තොත් රෙනෝන් වල නැස්ටි 1000ක් 500 වෙන්න පැයක් යනවා නම් හරිද? නැස්ටි 1000ක් 500ක් වෙන්න පැයක් යනවා නම් නැස්ටි මෙතන තියෙන නැස්ටි 500 නැස්ටි 250 වෙන්නත් පැයක් යනවා. හරිද? ඊට පස්සේ නැස්ටි 250 නැස්ටි 125 වෙන්න හරිද? ඒත් පැයක් යනවා. හරි. ඔන්නෝක තමයි කියන්නේ. සරලව එහෙම තේරුම් ගන්න. හරිද? ලොකුවට හිතන්න යන්න එපා. තේරුම් ගන්න තියෙන ගාන භාගයක් වෙන්න ගතවන කාලය යම් මූලද්‍රව්‍යයකට නියතයි කියලා. හරිද? තියෙන ගාන භාගයක් වෙන්න ගතවන කාලය යම් මූලද්‍රව්‍යයකට නියතයි. ඒකට අපි කියනවා අර්ධ ආයු කාලය කියලා. හරිද? ඊට පස්සේ අර්ධ ආයු කාලය කියලා කියනවා. ඊට පස්සේ දැන් අර්ධ ආයු කාලය කියන එක තේරුණානේ. ඊට පස්සේ අර පෘථග්කරණය කියලා අපි ඉගෙනගත්තු මේ පෘථග්කරණ ශීඝ්‍රතාවය කියලා ඉගෙනගත්තු එකට පොඩි සමීකරණයක් හදාගන්න පුළුවන් මේ අර්ධ ආයු කාලයත් එක්ක සම්බන්ධ කරලා. හරිද? අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා.
දැන් මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. මේ සමීකරණය තමයි අපිට දීලා තියෙන්නේ යම් ගානක, ඒ කියන්නේ අපි යම් පෘථක් කරන මේ ප්‍රතික්‍රියාවක, ඒ කියන්නේ න්‍යෂ්ටියක් වෙනස් න්‍යෂ්ටි බවට පරිවර්තන යන ප්‍රතික්‍රියාවක අපිට පුළුවන් දැනට තියෙන න්‍යෂ්ටි සංඛ්‍යාව හොයාගන්න. හරිද? දැනට තියෙන න්‍යෂ්ටි සංඛ්‍යාව හොයාගන්න පුළුවන් මෙන්න මේ ඝාතීය ශිතයෙන්. හරිද? මේ තියෙන ඝාතීය ශිතයක් වෙන ලැම්ඩා t½ කියලා. හරිද? දැනට තියෙන න්‍යෂ්ටි සංඛ්‍යාව හොයාගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. හරිද? මේ සමීකරණයෙන් ගණන් එන්නේ අහන්නේ නැහැ. හරිද? දැනගෙන ඉන්න තමයි තියෙන්නේ. එතකොට මේ ලැම්ඩා කියලා කියන්නේ ක්ෂය නියතය කියලා තමයි කියන්නේ. හරිද? ලැම්ඩා කියන්නේ ක්ෂය නියතය. ක්ෂය නියතය මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වෙනස්, න්‍යෂ්ටි වර්ගයෙන් න්‍යෂ්ටි වර්ගයට වෙනස් වෙනවා. හරිද? ක්ෂය නියතය ලැම්ඩා t½ කියන්නේ අර්ධායු කාලය. හරිද? ඒ මූලද්‍රව්‍යයට අදාළ අර්ධායු කාලය. ඒකත් මේ අර්ධායු කාලය මේ දෙකම න්‍යෂ්ටි වර්ගය මත රඳා පවතිනවා. හරිද? න්‍යෂ්ටි වර්ගය මත රඳා පවතී. එතකොට මේක මේ වගේ එකක් හදන්න තව පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. ඒක මම ඔයාලට කියලා දෙන්නම්. ඒකෙන් MCQ ගණන් හදන්න පුළුවන්. හැම එකම හදන්න පුළුවන් මේ කෙටි ක්‍රමෙන්. මේක දාලා හදන්න ගියාම ගොඩක් අමාරුයි. බයෝ කරන ළමයින්ට එහෙම මේ සමීකරණ සුදු කරන්න ගොඩක් අමාරුයි. ඒක නිසා පොඩි කෙටි ක්‍රමයක් තියෙන ඔක හොයන්න. හරිද? අපි ගත්තොත් යම් කිසි කාලයක්, හරිද? අපිට පුළුවන් නේද යම් කිසි කාලයක් අර්ධායු කාල ගණන වගේ කොච්චරක්ද කියලා ඉදිරිපත් කරන්න. හරිද? මම මෙතනට n කියලා සංඛ්‍යාවක් දානවා. හරිද? n කියලා සංඛ්‍යාවක් දැම්මම අපිට පුළුවන් යම් කිසි කාලයක් අර්ධායු කාල ගණනාව අර්ධායු කාලය වගේ කොච්චරක ගණනක් තියෙද කියලා මේ කාලය ඇතුළත. ඒ කියන්නේ නිකන් හිතන්න මෙහෙම අර්ධායු කාලය පැය 2යි නම්, හරිද? පැය 2යි නම් පැය 24ක් ඇතුලේ අර්ධායු කාල සංඛ්‍යාව කොච්චරක් තියෙද කියලා. ඒකට අපිට ඒක හොයන්න පුළුවන්. පැය 24 මෙතෙන්ට දානවා. අර්ධායු කාලය පැය 2යි. ඒක නිසා අපිට n හොයන්න පුළුවන් 12යි කියලා. ඒ කියන්නේ අර්ධායු කාල 12ක් මේක ඇතුලේ තියෙනවා. අර්ධායු කාල 12ක් තියෙනවා. හරිද? ඔන්න ඔක තමයි කෙටියෙන් කිව්වොත් මේ සමීකරණයෙන් කියන්නේ. යම් කාලයක් තුල පවතින අර්ධායු කාල සංඛ්‍යාව මෙතනින් හොයාගන්න. හරිද? ඒ කියන්නේ අපි හිතමු මෙහෙම අර්ධායු කාලය පැය 2ක් වන මාතෘ න්‍යෂ්ටි සංඛ්‍යාවක් අපිට දෙනවා මාතෘ න්‍යෂ්ටි 1000ක් කියලා. හරිද? පැය 2ක් අර්ධායු කාලය පැය 2ක් වන මාතෘ න්‍යෂ්ටි 1000ක් පැය 24ක් ගත වෙද්දී ඉතුරු වෙලා තියෙන න්‍යෂ්ටි සංඛ්‍යාව හොයන්න කියනවා. හරිද? හොයන්න කිව්වම මුලින්ම අපි කරන්න ඕන මෙතන අර්ධායු කාල සංඛ්‍යා කොච්චරක් තියෙද කියලා හොයාගන්න. පැය 24ක් ඇතුළේ තියෙන අර්ධායු කාල සංඛ්‍යා. ඒ කියන්නේ අර්ධායු කාලය වගේ කී ගුණයක් තියෙද කියලා හොයාගන්න. හරිද? එතකොට n කියන එක 12යි කියලා එනවා. ඊට පස්සේ ඔක කරන්න තියෙන්නේ ආරම්භයේ තිබ්බේ න්‍යෂ්ටි ගාන දැන් තියෙන න්‍යෂ්ටි ගානෙන් බෙදුවම 2න්ට සමානයි කියලා තව පොඩි සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍ර දෙක මතක තියාගත්තොත් MCQ වල එන ඕන ගානක් හදන්න පුළුවන්. හරිද? MCQ වල එන ඕන ගානක් හදන්න පුළුවන් මේ සූත්‍ර දෙකෙන්. හරිද? එතකොට මේ n නෝට් කියලා කියන්නේ ආරම්භයේ දීච්ච න්‍යෂ්ටි සංඛ්‍යාව. n කියලා කියන්නේ දැනට ඉතුරු වෙලා තියෙන න්‍යෂ්ටි සංඛ්‍යාව. හරිද? 2n වල මේ n කියලා කියන්නේ මෙන්න මෙතනින් අපි හොයාගත්ත n. ඒ කියන්නේ අර්ධායු කාල සංඛ්‍යා ගණන. මේ n කියලා කියන්නේ අර්ධායු කාල සංඛ්‍යා ගණන. කියන්නේ නැත්නම් අර්ධායු කාලය වගේ කී ගුණයක්ද කියන එක. හරිද? අර්ධායු කාල ගණන. එතකොට දැන් මෙතන අපිට ඇවිල්ලා තියෙනවනේ 12යි කියලා. ඒකට බලමු එහෙනම් ඉතුරු අපිට හොයන්න පුළුවන් නේද මෙහෙම. අපිට හොයන්න ඕන මේ දැනට පවතින න්‍යෂ්ටි ගානනේ. දැනට ඉතුරු වෙලා තියෙන න්‍යෂ්ටි ගානනේ.
එතකොට ආරම්භයේ නැස්ති 1000ක් තිබ්බා. දැනට තියෙන ගාන x කියලා ගත්තොත් 2 12. හරිද? එතකොට මට x කියන එක හොයන්න පුළුවන්. x සමානයි 1000 බෙදීම 2 12. හරිද? මෙච්චර මේ වගේ ප්‍රමාණයක් දැන් ඉතුරු වෙලා තියෙනවා. හරිද? ඔන්න ඔහොම අපිට හොයන්න පුළුවන්. ඒ කියන්නේ යම් කාලයක් දුන්නම මුලින්ම හොයාගන්න එයා අර්ධායු කාල ගණන වගේ කී ගුණයක්ද කියලා. හරිද? ඊට පස්සේ කරන්නේ අපි අර්ධායු කාල වගේ කී ගුණයක්ද කියන එක හොයාගෙන ඒක ආදේශ කරනවා මෙතන n වලට. ආදේශ කරලා මෙතනින් අපි නොදන්න එක හොයාගන්න. හරිද? නැත්තම් අපිට මේ දෙක දීලා තියෙනවා නම් හරිද? අපිට සමහර වෙලාවට දෙනවා ආරම්භයේ නැස්ති 1000ක් පවතී. හරිද? ආරම්භයේ නැස්ති 1000ක් පවතී. නැස්ති සංඛ්‍යාව 250ක් වීමට ගතවන කාලය හොයන්න කියලා දෙනවා. හරිද? එතකොට අපි මොකද කරන්නේ? ආරම්භයේ තිබ්බ නැස්ති 1000ක් නැස්ති ගාන 250 වෙන්න කොච්චර අර්ධායු කාල සංඛ්‍යා ගණනක් යනවද කියලා මෙතනින් හොයාගන්නවා. එහෙනම් 1000 250න් බෙදනවා. 1000 250න් බෙදුවම එන්නේ 4යිනේ. 4 කියන්නේ 2 දෙවෙනි බලය. එහෙනම් n සමානයි 2යි. ඊට පස්සේ අපිට දීලා දෙනවා අර්ධායු කාල ගණන ඊටම පැය 5යි කියලා අර්ධායු කාලය. එතකොට පැය 5යි නම් පැය 5ේව දෙකක් ගත වෙලා දෙනවා. ඒ කියන්නේ මේක 1000 250 වෙන්න ගත වෙලා දෙනවා පැය 10ක්. හරිද? ඔන්න ඒ වගේ දෙපැත්ත මාරු කර කර අපිට නොදීපු එක හොයන්න පුළුවන් මේ සමීකරණ දෙක පාවිච්චි කරලා. හරිද? නොදීපු එක හොයන්න පුළුවන් මේ සමීකරණ දෙක පාවිච්චි කරලා මේ සමීකරණ දෙකම එකට ඕන වෙනවා. හරිද? තව තියෙන මෙහෙම සක්‍රියතාවය කියන්නේ සක්‍රියතාවය කියන්නේ පුතක් කරන මේ ශීඝ්‍රතාවයම තමයි. හරිද? සක්‍රියතාවය කියලා කියන පුතක් කරන ශීඝ්‍රතාවයම තමයි සක්‍රියතාවය කියන්නේ. ඒ නියදියේ සක්‍රියතාවය කියන්නේ අපි රෙනෝන් නියදයක් ගත්තොත් රෙනෝන් නියදයේ සක්‍රියතාවය කියන්නේ ඒකෙදි සිදුවන පෘථක් කරන ශීඝ්‍රතාවය. තත්පරයකට කොච්චර පෘථක් කරන සංඛ්‍යාවක් වෙනවද කියන්නේ. හරිද? ඒ කියන්නේ මේකට සක්‍රියතාවය අපි a කියලා කියනවා. මේක සමානයි ඩෙල්ටා n බෙදීම t ට. හරිද? එතකොට ඒකටත් අපිට මේ වගේම කෙටි ක්‍රමයක් තියෙනවා. ඒකට අපිට පුළුවන් ඒකටත් මේ සමීකරණය හැමෝම පාවිච්චි වෙනවා. මෙන්න මෙතන පොඩි වෙනසක් වෙනවා. ඒකෙදි අපි ගන්න ආරම්භක සක්‍රියතාවය දැනට තියෙන සක්‍රියතාවය සමානයි 2 n වෙනි බලය කියන. හරිද? ඔන්න ඔච්චරයි. හරිද? මෙන්න මේ සමීකරණ තුන විතරයි ඕන වෙන්නේ මේ විකිරණ ශීලතාවයෙන් එන ගණන් හදන්න. එතකොට දැනට පවතින නැස්ති ගාන හොයන්න ඕන නම් මේක ගන්න. දැනට පවතින සක්‍රියතාවය හොයන්න ඕන නම් මේක ගන්නවා. n හොයාගන්න මෙන්න මෙතනින්. ගත වෙච්ච කාලය අර්ධායු කාල ගණන වගේ කී ගුණයක්ද කියලා බලලා ඒ එන සංඛ්‍යාව මෙතෙන්ට ආදේශ කරලා අපිට ආරම්භක සක්‍රියතාවය දීලා තියෙනවා නම් දැන් තියෙන සක්‍රියතාවය හොයන්න පුළුවන්. නැත්නම් දැන් තියෙන සක්‍රියතාවය දීලා තියෙනවා නම් ආරම්භක සක්‍රියතාවය හොයන්න පුළුවන්. හරිද? ඒ වගේ මෙතන දැනට තියෙන නැස්ති ගාන හොයන්න ඕන. ආරම්භක නැස්ති ගාන දීලා තියෙනවා නම් n හොයාගෙන මෙතන මේකට ආදේශ කරලා හොයන්න පුළුවන්. මේ සමීකරණ තුල අනිවාර්යෙන් ලියා ගන්න හොරි තුනෙන් මේ ඕන ගානක් හදන්න පුළුවන් විකිරණ ශීලතාවයට තියෙන. හරිද? ඕන පේසුරු පොත අරගෙන හදලා බලන්න. පේසුරු පොතේ ඇති ගණන් මේ අර්ධායු කාලයේ ඊට පස්සේ පෘථක් කරන මේ නැස්ති වල මේ පෘථක් කරණය ගැන තියෙන ගණන් ඇති. ඒ ගණන් මේ සිස්ටම් එකට හදලා බලන්නකො. හරි උත්තරේ එනව නේද කියලා හදලා බලන්නකො. එතකොට මේක තමයි කෙටි ක්‍රමේ. මේක තමයි මේ ඇත්ත සමීකරණ. මෙතනටත් මේක තමයි මේ ඔප්පු කරපු මේ තනි සමීකරණය. ඒකෙන් තමයි මේ කෙටි ක්‍රමය හදාගන්නේ. හරිද? එතකොට මෙතනත් මේ වගේම එකක් එනවා මේ සක්‍රියතාවයට. දැනට පවතින සක්‍රියතාවය ඝාතීය සිතය මේ දාලා සමීකරණයක්.
මේ දෙකම මේක තියෙන්නේ දැනට පවතින න්‍යෂ්ටි ගාන හොයන්න. මේක තියෙන්නේ දැනට පවතින න්‍යෂ්ටි සංඛ්‍යාවේවත් දැනට පවතින පෘථග්කරණ ශීඝ්‍රතාවය හොයන්න. හරිද? මේ දෙක හොඳේ. මෙතනත් මේ දෙක. මතකයිනේ? මම පැත්තකින් ලියන්නම්. මෙහෙම මේ සමීකරණයයි මේ සමීකරණය ගන්නෙ මේකයි ගන්නෙ මේ න්‍යෂ්ටි සංඛ්‍යා ගැන ගැටලු වලට. හොඳේ? න්‍යෂ්ටි සංඛ්‍යා ගැන. කියන්නේ න්‍යෂ්ටි කොච්චරක් ඉතුරු වෙනවද? න්‍යෂ්ටි කීයක් ඉතුරු වෙනවද? න්‍යෂ්ටි ආරම්භයේදී විච්ච න්‍යෂ්ටි ගාන කීයද? ඒ වගේ. ඊට පස්සේ මේ ඒ තියෙන ඒවා ගන්නෙ ඒ නෝට් තියෙන ඒවා ගන්නෙ සක්‍රියතාවය හෙවත් පෘථග්කරණ ශීඝ්‍රතාවය හොයාගන්න. හරිද? සක්‍රියතාවය හෙවත් පෘථග්කරණ ශීඝ්‍රතාවය. හරිද? මේ ඩෙල්ටා n බෙදීම t ට තමයි අපි a කියලා කියන්නේ. හරිද? ඩෙල්ටා n බෙදීම t වෙනකොට කෙලින්ම a කියලා සංකේතයක් දාගන්න. හරියට නිකන් අර අපි දන්නවනේ මේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයේ ක්ෂමතාවය කියලා. ඒ කියන්නේ p සමානයි e බෙදීම t කියලා අපි දන්නවනේ නේ. ක්ෂමතාවය සමානයි e බෙදීම t. එතකොට e බෙදීම t වෙනකොට අපි p කියලා සංකේතයක් දාගන්නවා. ඒ වගේම තමයි මෙතන. හරිද? පෘථග්කරණ ශීඝ්‍රතාවය කියන එකට a කියලා සංකේතයක් දාගන්න. ඒක තමයි එම නියදියේ සක්‍රියතාවය කියලා කියන්නේ. හරිද? එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ සක්‍රියතාවය කියන එක ගැන අදහසක් ගන්න. හරි. ඊට පස්සේ තව පොඩි කොටසක් කරලා අදට වීඩියෝ එක නවත්තමු. අපි ගත්තොත් මෙහෙම මේකට අපි කියනවා කාබන් දින නිර්ණය කියලා. කාබන් දින නිර්ණය. කාබන් දින නිර්ණය ගත්තම හරිද? කාබන් දින නිර්ණය කියන එක ගත්තම ඒක අපි කරන්නේ ෆොසිලයක යන ෆොසිලයක් අරගෙන ෆොසිලය මේ අපි නම් ෆොසිලයක් හොයා ගන්නවා. දැන් ඔය මේ භූවිද්‍යා කට්ටිය පතල් මේ කියන්නේ ඔය කැනීම් කරනකොට අහු වෙනවනේ ෆොසිල. ඒ ෆොසිලය අරගෙන හරිද? යම් කිසි ෆොසිලයක් අරගෙන ෆොසිලය අරගෙන එයාගේ තියෙනවා කාබන් වල හරිද? කාබන් වල තියෙනවා 614 කියලා විකිරණශීලී සමස්ථානිකයක්. හරිද? කාබන් වල 614 කියලා විකිරණශීලී සමස්ථානිකයක් හැම ෆොසිලයකම තියෙනවා. කියන්නේ ජීවීන්ගෙන් ඇති වෙන හැම අංශුවකම ෆොසිලයකම තියෙනවා. හරිද? එතකොට මේ ෆොසිලයක හොයාගන්නවා දැනට තියෙන කාබන් 614 කියන එකේ හරිද? කාබන් 614 කියන එකේ සක්‍රියතාවය. හරිද? සක්‍රියතාවය හොයාගන්නවා. හරිද? හොයාගත්තම දැනට කියන ෆොසිලය හොයාගත්තට පස්සේ ඒක ලැබ් එකකට ගෙනිහිල්ලා මේ කාබන් 614 කියන එකේ සක්‍රියතාවය හොයාගන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ජීවීන්ගේ හැම ෆොසිලයකම හරිද? හැම ෆොසිලයකම ජීවත් වෙන කාලෙදී හරිද? ජීවත් වෙන කාලේ කාබන් 614 කියන එකේ සක්‍රියතාවය හැම ෆොසිලයකම සමානයි. හරිද? ෆොසිලය කියන්නේ ඒ ජීවිය ජීවත් වෙච්ච කාලේ එයාගේ ශරීරයේ තිබිච්ච කාබන් 614 කියන එකේ සක්‍රියතාවය නියත අගයක්. ඒ ජීවියා ඉපදුන වෙලේ ඉඳන් මැරෙනකම්ම මේ කාබන් 614 කියන එක නියත අගයක්. සක්‍රියතාවය. හරිද? ඒ කියන්නේ එයා මෙහෙම දැන් අපි ඔක ප්‍රස්ථාරකින් යනදොලින් එයා ජීවත් වෙන කාලේ ඉඳන් ජීවත් වෙන කාලේදී ඔය සක්‍රියතාවය මෙහෙම නියතව දීලා මරණයට පස්සේ ටික මෙහෙම අඩු වෙලා යනවා කාලයත් එක්ක සක්‍රියතාවය. හරිද? එතකොට අපිට පුළුවන් මේ ෆොසිලයේ ආයු කාලය හොයාගන්න. يعني මේ ෆොසිලය කොච්චර කාලයක් මේ පරණ ජීවියෙක්ද කියලා හොයාගන්න පුළුවන්. ඒ ජීවියා මරණ දවස් දින සක්‍රියතාවය සාමාන්‍යයෙන් හැම ජීවියෙකුගේම සමානයි. අපි දුන්න සක්‍රියතාවය
එයා මේ මැරෙනකොට තීච්ච සක්‍රියතාවය 500යි කියලා හිතන්නකෝ. හරිද? 500යි කියලා හිතුවොත් අපිට පුළුවන් 500 කියලා හිතුවොත් අපි හිතමු එයා ජීවත් වෙන කාලයේදී ජීවියෙක්ගේ සක්‍රීය සීඩ 6004 සක්‍රීයතාවය 500යි කියලා. හරිද? එතකොට මැරුණ මොහොතේදී හරියට මැරුණ මොහොතේදී 500ම තියෙනවා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මේක අඩු වෙවි යනවා. අපි දැන් මේ ෆොසිලය හොයාගන්න කාලෙදී මෙයාගේ සක්‍රීයතාවය අපි හිතමු 5යි කියලා. හරිද? 5යි කියලා හිතනවා. හරිද? ඊට පස්සේ තව අපිට ඕන වෙනවා මේ තියෙන්නේ මේ ෆොසිලය හොයාගත්ත කාලේ සක්‍රීයතාවය 5යි. හරිද? A කියන එක මේ A නෝට් කියන එක. ඊට පස්සේ තව අපිට ඕන වෙනවා කාබන් 6004 කියන එකේ. හරිද? කාබන් 6004 කියන එකේ අර්ධායු කාලය හොයා ඕන වෙනවා 6004 කියන එකේ T half එක ඕන වෙනවා. මේ අගයන් මේ හරිම අගයන් නෙමෙයි මම මේ ගාන හදලා පෙන්නන්න ඕන නිසා තමයි මේ වගේ අගයන් ගත්තේ. අපි හිතමු අවුරුදු මෙයාගේ කාබන් 6004 කියන එක තියෙන ගානින් භාගයක් වෙන්න අවුරුදු 100ක් යනවා කියලා. හරිද? අවුරුදු 100ක් යනවා කියලා හිතන්නකෝ. හරිද? එතකොට අපිට පුළුවන් අර අපි ගත්ත සමීකරණ දෙකක් කලින් කතා කරන සමීකරණ වගේ මේ අර කෙටි ක්‍රම වගේ ඒ කෙටි ක්‍රම වලින් පුළුවන් මේ ෆොසිලයේ වයස තීරණය කරන්න. ඒකට තමයි කාබන් දින නිර්ණය කියලා කියන්නේ. කියන්නේ ෆොසිලයක් හොයාගත්තට පස්සේ එයාගේ දැනට පවතින කාබන් 6004 සක්‍රීයතාවය හොයාගන්නවා. විද්‍යාඥයෝ ඊට පස්සේ මේක දත්තයක් විදිහට හොයාගෙන තියෙනවා. මේක මේ ඇත්තාගයක් නෙමෙයි මේ වගේ අගයක් හොයාගෙන තියෙන මේ නියත අගයක්. ඒක හැම ජීවියෙක්ටම නියතයි. මරණ මොහොත දක්වා. ඒ කියන්නේ ඉපදුණු මොහොතේ සිට මරණ මොහොත දක්වා ඒ අගේ නියතව තියෙනවා. ඊට පස්සේ තමයි අඩු වෙවි මේ අගේ බවටපත් වෙන්නේ. හරිද? එතකොට මේ ඇත්තාගයක් නෙමෙයි මම මෙතන මේ ගත්තේ මේක ලේසියට කියන්නේ සක්‍රීයතාවය එන්න පුළුවන් දශම ගණන් දිනේ එන්න පුළුවන්. හරිද? එතකොට මේක නියතයක් විදිහට හොයාගෙන තියාගන්න. ඒ කියන්නේ හරියට නිකන් මේක නිකන් මේක නිකන් හරියට ගත්තොත් ප්ලාන්ක් නියතයේ තියෙන්නේ. ප්ලාන්ක් නියතයේ තියෙන ඒ වගේ නියතයක්. ඒ කියන්නේ හැම ජීවියෙක්ටම යා මැරෙන මොහොතේදී තියෙන මේ සක්‍රීයතාවය එක සමානයි කියලා හොයාගෙන තියෙනවා. හරිද? කාගේ සක්‍රීයතාවයද? කාබන් 6004. හොඳේ. කාබන් 6004 සක්‍රීයතාවය තමයි එහෙම වෙන්නේ. අනිත් මූලද්‍රව්‍ය වල නෙමෙයි. ඒක අපි කාබන් 6004 න් තමයි වයස තීරණය කරන්නේ. එතකොට අපිට පුළුවන් මේකේ වයස තීරණය කරන්න මෙන්න මේ විදිහට. හරිද? අපි දන්න අපිට ඕන වෙන දැන් සමීකරණ දෙක තමයි ඕන වෙන. අපිට දැන් මෙතන ඇස්කි සංඛ්‍යාවක් නෙමෙයි හොයන්න තියෙන්නේ සක්‍රීයතාවයෙන් හොයන්න තියෙන්නේ. එතකොට අපි ගන්නවා A නෝට් බෙදීම A සමානයි 2 n වෙනි බලය කියන එකයි T සමානයි T half වාරයක් n කියන සමීකරණය. උණු ඔය දෙකෙන් තමයි කාබන් දින නිර්ණය අපිට මේ වගේ කාබන් දින නිර්ණයක් කරන්න පුළුවන්. මේවා MCQ වල පේසුරු වල අහලා තියෙනවා. මේ ප්‍රශ්න කරලා බලන්න. හරිද? මේ දෙකෙන් හදන්න පුළුවන්. හරිද? අපි හිතමු මෙහෙම අපිට මෙන්න මේ දෙක දීලා තියෙනවානේ. හරිද? මැරෙන මොහොතේදී සක්‍රීයතාවයයි ෆොසිලය හොයාගන්න කාලයේදී සක්‍රීයතාවයයි. එතකොට ඒකෙන් අපිට පුළුවන් අර්ධායු කාල කොච්චරක් ගත වුණාද කියලා හොයාගන්න. හරිද? ඒක ගන්න පුළුවන්. මේ මැරෙන මොහොතේ සක්‍රීයතාවය 500යි. ෆොසිලය හොයාගන්නකොට තියෙන සක්‍රීයතාවය ෆොසිලය හොයාගන්නකොට තියෙන සක්‍රීයතාවය 5යි කියලා. එතකොට අපි මෙහෙම ගමු. මෙතන ගමු මම පොඩ්ඩක් මේ සංඛ්‍යා ටික වෙනස් කරනවා. මෙතන ගමු
256යි කියලා මෙතන ගමු 16යි කියලා. හරිද? නැත්තම් සුළු වෙන ගානක් එන්නේ මේ. ඒකට පළවෙනි ගාන නිසා ටිකක් තේරුම් ගන්න අමාරු වෙනවා. ඊට පස්සේ එතකොට මෙතෙන් දෙනවා 256යි මැරෙන මොහොතේ සක්‍රියතාවය. දැන් තියෙන සක්‍රියතාවය 16යි. හරිද? එතකොට අපිට දෙකේ n වෙනි බලය හොයාගන්න පුළුවන්. මෙතන තියෙනවා නේද 16ව කීයක් තියෙද? 64ට 4යි 128ට 8යි 256ට 16ව 16ක් තියෙනවා. හරිද? 16ව 16ක්. ඒ කියන්නේ හරිද? එතකොට අපිට n හොයාගන්න පුළුවන් 16 කියලා කියන්නේ 2 4 සමානයි 2n. එතකොට දර්ශකයක පාදයේ මේ පාදයේ සමානයි නම් අපිට දර්ශක දෙක සමාන කරන්න පුළුවන් n සමානයි 4යි කියලා හොයාගන්න පුළුවන්. හරිද? n සමානයි 4යි කියලා හොයාගන්න පුළුවන්. n සමානයි 4යි කියන්නේ මොකද්ද? අර්ධායු කාල 4ක් ගත වෙලා තියෙනවා. මරුණ මොහොතේ ඉඳලා මරුණ ජීවියා මරුණ මොහොතේ ඉඳලා අර්ධායු කාල ගණන 4ක් ගත වෙලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් නේද මේ ෆොසිලය හොයාගන්නකොට මේ ජීවියා ඊට කලින් කොච්චර කාලයකට කලින් ඉඳපු කෙනෙක්ද කියලා හොයාගන්න මෙන්න මේ සමීකරණය. නේද? අපිට පුළුවන් මෙතෙන්ට 4 ආදේශ කරන්න. මෙතෙන්ට එනවා අවුරුදු 100යි කියලා. අර්ධායු කාලය C6004 අර්ධායු කාලය අවුරුදු 100යි කියලානවා. මෙතෙන්ට 4 ආදේශ කරනවා. ආදේශ කරාම එනවා උත්තරේ 400යි කියලා. එතකොට ඒ ජීවියා දැනට අවුරුදු 400කට කලින් ජීවත් වෙච්ච ජීවියෙක්. හරිද? එයාගේ ෆොසිලයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. එතකොට කාබන් දින නිර්ණය කියලා එක අපි ගන්නෙ ෆොසිලයක වයස තීරණය කරන්න. එතනදී කාබන් 6004 සමස්ථානිකය අරගෙන පර්යේෂණ කරලා හොයාගෙන තියෙනවා සෑම ජීවියෙකගෙම මැරෙනකොට යම්කිසි නියත සක්‍රියතාවයක් තියෙනවා කියලා. ඒකේ අගය හරියට මම දන්නේ නැහැ. ගණන් වල සාමාන්‍යයෙන් සුළු වෙන අගයක් දෙන්නේ. එතකොට ඒ අගය දෙනවා. ඊට පස්සේ ෆොසිලය හොයාගත්තු කාලයේදී තියෙන සක්‍රියතාවය ලැබ් එකකින් හොයාගන්නවා. හොයාගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ අර්ධායු කාල සංඛ්‍යාව හොයාගන්නවා. හොයාගෙන ඊට පස්සේ කරන්නේ අර්ධායු කාල සංඛ්‍යාව හොයාගත්තට පස්සේ අපිට පුළුවන් 100ව 4ක් නම් 400යි. කියන්නේ අර්ධායු කාලය 100යි. ඒ වගේ 4ක් ගත වෙලා තියෙනවා. කියන්නේ 400ක් ගිහින් තියෙනවා. එහෙනම් මේ ජීවියා මැරිලා තියෙන්නේ මීට අවුරුදු 400කට කලින්. කියලා අපිට ෆොසිලයේ වයස තීරණය කරන්න පුළුවන්. ඔය අර බලංගොඩ මානවයා ඊට පස්සේ වගේ ඔය එක ජීවීන් හොයාගත්තු මේ ෆොසිල වල හොයාගත්තු කාලය හොයන්නේ මෙන්න මේ විදිහට. හරිද? ඒකෙන් අපිට ඒකට අපි කියන කාබන් දින නිර්ණය කියලා. කාබන් දින නිර්ණය කියන්නේ මෙතෙන්ට අපි පාවිච්චි කරන්නේ කාබන් වල 6004 මේ සමස්ථානිකය නිසා. හරිද? එතකොට ඔන්න ඒ කොටස් ටික විකිරණශීලීතාවය ගැන කතා කරන්න තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එක නවත්තමු. මේ වල ප්‍රශ්න මේ කරන්න ඕන වල පේසුරු වල ප්‍රශ්න තියෙන මේ විකිරණශීලීතාවය ගැන ඒ ටික කරන්න මේ සමීකරණ වලින්. හරිද? මේ සමීකරණය අර n නෝට් බෙදීම n සමානයි 2යි n 1යි. ඒ තුන මතක තියාගත්තා නම් ඇති. අරකට ඔළුවේ තියාගන්න අර මේ ගාතීය ශිල්පේ නේද? ඒකත් ඔළුවේ තියාගන්න මේ නැත්තම් පාර ඒක අමතක කරලා යන්න බෑ. ඒක තමයි ප්‍රධානම එක. හැබැයි ගණන් හදන්න අපිට මේ තුන පාවිච්චි කරන්න පුළුවන් MCQ වලට. හරිද? එහෙනම් වීඩියෝ එක අපි අදට නවත්තමු.